Good morning, all of you. සුබදෑසනක් සියලු දෙනාටම මම හිතන්නේ අනිත් අය හැමෝම මේ වීඩියෝ එක ඔෆ් කරනවා නම් හොඳයි. අපි කලින් දවසේ මම හිතන්නේ වීඩියෝ එකක් අපි අප්ලෝඩ් කරලා තියෙන්නේ මැනේජ්මන්ට් සයන්ස් නැත්නම් කළමනාකරණ විද්‍යාව කියන විෂයට අදාළව මූලික හැඳින්වීම කොට සාකච්ඡා කළා. ඒකේ පළවෙනි ශිල්පකමේ මම හිතන්නේ ඒකේ පිළිගැනීමක් කළා. අද අපි එතන ඉඳලා ඉස්සරහට සාකච්ඡා කරමු. මගේ වීඩියෝ එක මම අත්‍තරම මේ ස්ටොප් කරනවා. මම හිතන්නේ ඔයාලට හැමෝම ස්ටොප් කරලා හොඳින් මේ දේශන එක සමන් දෙන්න පුළුවන් එක්කව ලැබෙනවා නැත්නම් තාක්ෂණික විදියට අපිට පුළුවන්. මම පළවෙනිම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මේ කලින් දවසේ අපි සාකච්ඡා කළ කරුණු පිළිබඳව කළමනාකරණ විද්‍යාව කියන විෂය තුළ අන්තර්ගත ශිල්පකම රාශියක් තියෙනවා. මේ ශිල්පකම අපි යොදාගන්නේ වඩාත් ප්‍රශස්ත තීරණ ගැනීමක් කරන්න. වඩාත් ප්‍රශස්ත තීරණ ගැනීමක් කරන්න. හොඳම ප්‍රශස්ත කියලා කියන්නේ හොඳම තීරණය. ඒකට විවිධ ගැටලු ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රශස්ත තීරණ ගැනීම සඳහා යොදාගෙන යන ශිල්පකමයන්ගෙන් සඳහන් විෂයක් තමයි කළමනාකරණ විද්‍යාව කියලා කියන්නේ. මේ කළමනාකරණ විද්‍යාව යටතේ අපි සාකච්ඡා කරන තියෙන ශිල්පකම රාශියක් තියෙනවා. එකකින් තෝරාගත්තේ මුලින්ම ලීනියර් ප්‍රෝග්‍රෑමින් නැත්නම් ඒකජ ප්‍රකමන කියන ශිල්පකම. මම තාපොඩි හැඳින්වීමක් කලින් දේශනයක දානවා පැහැදිලි කිරීමක් කළොත් අපතකරා කළමනාකරණ විද්‍යාව කියන විෂය හඳුන්වන වෙනත් නම් සමහර අය මේක පොදු විභාගයක් කරනම තමයි සංකාරී පරීක්ෂණ ඔපරේෂන් රිසර්ච් කියන එක. ඉතින් කියන OR කියලා. ඉතින් අමතරව තියෙන විද්‍යාව quantitative analysis නැත්නම් ප්‍රමාණාත්මක විශ්ලේෂණය කළමනාකරණ විද්‍යාව මේ විදිහට විවිධ නම් භාවිත කරනවා. කොමන නමකින් හිතුවත් මේකේ අර්ථය අදහස තමයි මේ විෂය තුළ ශිල්පකම රාශියක් අන්තර්ගත වෙනවා. මේ ශිල්පකම යොදා ගන්නවා යම් ගැටලුවක් ප්‍රශ්නකට දාන ප්‍රශස්ත තීරණ ගන්න. ප්‍රශස්ත තීරණ ගැනීම සඳහා මේ ශිල්පකම යොදා ගන්න කොහොමද කියන කාරණේ ගැන තමයි මේ විෂය දෙක දිනපස්සේ සාකච්ඡා කරන්නේ. විශේෂයෙන් මෙතනදී ව්‍යාපාරිකට අදාළව තියෙන කාරණා කටයුතු සම්බන්ධව වැඩි අවධානයක් මම යොමු කරනවා. මොකද මේ විෂය ඉතාමත් පුළුල් විෂයක්. ඕනෑම ශාස්ත්‍රීය ප්‍රසස් තීරණ ගන්න මේ විෂය පතේ විෂය අන්තර්ගත කරුණු යොදා ගන්න පුළුවන්. කළමනාකරණ වාණිජ්‍ය ශාස්ත්‍රය විතරක් නෙමෙයි අපිට ඕනනම් විද්‍යාව, ගණිතය, ඉංජිනේරු කියන වෙනත් ශාස්ත්‍රවල ප්‍රසස් තීරණ ගන්න මෙම විෂය තුළ අන්තර්ගත ශිල්පකම යොදා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ විෂය හැඳින්වීම මම මුලින් පැහැදිලි කරා. මේක අපි හඳුන්වන්නේ ගණිතමය හා විද්‍යානුකූල ප්‍රවේශයක් ඔස්සේ තමයි මේ ශිල්පකම යොදාගෙන තීරණ ගැනීමක් කරන්නේ. ගණිතමය හා විද්‍යානුකූල කියලා අදහස් කළේ අපි යම් ගැටලුවක් හෝ ප්‍රශ්නයකට දාන මුලින්ම ගණිතමය ආකෘතිය ගොඩනගා ගන්න ඕන. ඒ ගණිතමය ආකෘතිය අපි යම්කිසි විද්‍යානුකූල ක්‍රමයකට පියවරෙන් පියවර විසඳලා අපි සුදුමක් ලබා ගන්න. ඉතින් මේ විෂය අතරම හරිම ලේසි විෂයක්. රසවත් විෂයක් වෙයි කියලා මම හිතනවා. අපි කලින් අවුරුද්දේ වලට මතකද අපි සංකාරය කළමනාකරණය කියන ඔපරේෂන්ස් මැනේජ්මන්ට් කියන විෂයක් දෙන කළා. ඒ විෂයට ප්‍රධාන මම හිතන්නේ මේ සංකාර පරීක්ෂණ කියන එක කළමනාකරණ විද්‍යාව කියන බාහිර රසවත් විෂයක් වෙයි කියලා මම හිතනවා. මේ තුල ගොඩාක් න්‍යායන් අපිට ඉගෙන ගන්න නැහැ. ඒ ශිල්පකමක් කොහොමද භාවිත කරන්නේ, භාවිත කරලා ප්‍රසස් තීරණ ගන්න කොහොමද කියන කාරණේ ගැන තමයි අපි මෙතනදී අවධානය යොමු කරන්නේ. අපි තීරණ ගන්නකොට ප්‍රධාන ක්‍රම දෙකකට ක්‍රියාත්මක කරන ක්‍රම සඳහන් කළ එකක් තමයි
ගණිතමය හා විද්‍යානුකූල ප්‍රවේශයක් තුළ අපිට තීරණ ගන්න පුළුවන්. තර්කානුකූල ප්‍රවේශයක් ඔස්සේ අනිත් තීරණ ගැනීමේ ක්‍රමය තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ gut feeling method කියලා. gut feeling කියලා කියන අපේ දැනුම අවබෝධයේ පළපුරුද්ද මත අපි තීරණ ගන්න ක්‍රියා කරනවා. එතකොට අපි දැනුම අවබෝධයේ පළපුරුද්ද මත තීරණ ගැනීම තමයි සාමාන්‍යයෙන් අපි භාවිතයේ තියෙන්නේ. නමුත් සමහර අවස්ථාවලදී අපිට වඩා වැදගත් වෙන තීරණයක් ගන්න මේ කළමනාකරන විද්‍යාව තුළ ගණිතමය හා විද්‍යානුකූල ප්‍රවේශයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම වඩාත් යෝග්‍ය වෙනවා. එතකොට තීරණ ගැනීම ප්‍රධාන ක්‍රම දෙකක් මේකයි. එකක් තමයි gut feeling නැත්නම් අපේ අත්දැකීම් පළපුරුද්ද මත තීරණ ගැනීම. අනෙක් ක්‍රමය තමයි මේ කළමනාකරන විද්‍යාව තුළ ඉගෙන ගන්න ගණිතමය හා විද්‍යානුකූල ප්‍රවේශයක් ඔස්සේ තීරණ ගැනීම. එතකොට මේ විෂය තුළ අපි කතා කරා හැඳින්වීමේදී ආකෘතියක් කියන්නේ මොකක්ද කියන එක. මොකද ගණිතමය ප්‍රවේශයක් ඔස්සේ අපි ප්‍රසස්තිය ගැනීමක් කරන නිසා අපිට සිදු වෙනවා ගණිතමය ආකෘතියක් ගොඩනගන්න. ආකෘති කියලා මාතෘකාවක් අපි කතා කළා කලින් දවසේ. ආකෘතියක් කියන්නේ සැබෑ ලෝකයේ තුල යම් උපකල්පනය කළ යම් කොටසක් අපි හඳුන්වන්නේ ආකෘතියක් විදිහට. සැබෑ ලෝකයේ කියලා ගත්තොත් ඒකේ යම් කොටසක් අපි හඳුනගත්තොත් ඒකේ මොඩල් එකක් ආකෘතියක්. ඒතකොට ආකෘති වලට උදාහරණ අපි ප්‍රායෝගිකව EOQ මොඩල් කියන එක කවුරුද දන්නවා? ඉකොනොමික් ඕඩර් ක්වොන්ටිටි මොඩල් කියන එක. එතකොට ඒක අපි සලකන්නේ ගණිතමය ආකෘතියක් විදිහට. ඊට අමතරව අපි කතා කළා මේ විශේෂ අදාළව හැඳින්වීම කොටස යටතේ මේ ආකෘති වර්ග රාශියක් තියෙනවා. මම ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ දැන්. මේ ආකෘති වර්ග අතරින් වඩාත්ම වැදගත් අපිට වැදගත් වෙන ආකෘතිය තමයි මැතමැටිකල් මොඩල් නැත්නම් ගණිතමය ආකෘතිය කියන එක. ඒකට හේතුව තමයි අපි මේ විෂය තුළ අන්තර්ගත ශිල්ප ක්‍රමයන් ක්‍රියාව යොදව ගන්නකොට ගණිතමය ආකෘතියක් ගොඩනගලා ඒ තුළ තමයි විසඳුමක් ලබා ගන්න ක්‍රියාත්මක වෙන්නේ. මේ විෂය ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය යොදා ගැනීමේදී අනුගමනය කළ යුතු පියවර අපි සඳහන් කළා. එතනදී කළමනාකරණයට අදාළව තීරණ ගැනීමේ ක්‍රියාවලිය සහ විද්‍යාවට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලිය කියන දෙක එකට සංකලනය කරලා තමයි මේ විෂය තුළ අපි තීරණ ගැනීමක් කරන්නේ. මුලින්ම ගැටලුව හඳුනා ගන්නවා. ඊට අදාළ තොරතුරු දත්ත පේක රාශී කරනවා. ඒ දත්ත සහ තොරතුරු අපි යම්කිසි ආකාරයකට සකස් කරගන්න විශේෂයෙන් දත්ත හා තොරතුරු වලදී අපිට වැදගත් වෙන ප්‍රමාණාත්මක තොරතුරු ඊළඟට අපි ගණිතමය ආකෘතිය ගොඩනගා ගන්නවා. ඒ ගණිතමය ආකෘතිය යම්කිසි විද්‍යානුකූල ක්‍රමයකට විසඳනවා. ඉතින්ලා අවසාන ලැබෙන ප්‍රතිඵලය අකරපින් තමයි. ඒක තමයි අනුගමනය කරන පියවරයන් වෙන්නේ. එතකොට මම තවදුරටත් ඒක ගැන පැහැදිලි කරන්න. ඊට පස්සේ අපි කතා කළා මේ හැඳින්වීම කොටස් පොසිටිව් මේ කළමනාකරන විද්‍යාවේ කාර්යභාරය මොකක්ද? ප්‍රධානම දේ තමයි ප්‍රශස්ත තීරණ ගැනීමට ඉවහල් වීම කියන එක. තවත් බොහෝ දේවල් කතා කරා. මේ විෂයෙන් තියෙන වැදගත්කම ගැන කතා කළා. significance of the management science කියන එක සහ limitations. මේ විෂය ක්‍රියාවට යොදාගෙන තියෙන බාධාවන්. මම ඒකට නැවත ඒ ගැන පැහැදිලි කරන්න යන්නේ. ඔයාලට මොන හරි අවශ්‍ය නම් ඒ ගැන තොරතුරු විමසීමක් කරන්න පුළුවන්. ඊට අමතරව කතා කළා historical development of the management science. නැත්නම් මේ විෂය අද තියෙන තත්ත්වයට දක්වා කොහොමද වර්ධනය වෙන්නේ කියන කාරණය. ආරම්භක අවස්ථාව තමයි විද්‍යානුකූල කළමනාකරණය. ඉතින් පස්සේ විශේෂයෙන්ම 1940 දී දෙවන ලෝක යුද්ධ කාලයේදී එංගලන්තය යුද්ධමය අවශ්‍යතාවය සඳහා විශේෂඥ කණ්ඩායම්පත් කරලා එයට කාර්යයක් කරුවා. යුද්ධය ජයග්‍රහණය කරන්න අවශ්‍ය ශිල්ප ක්‍රම හඳුනා ගන්න කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි මේ විෂය තුල ඉගෙන ගන්න ශිල්ප ක්‍රම මුලින්ම හඳුනාගත්තේ. ඒකද ප්‍රථමන linear programming කියන එක, ජාල සටහන් විශ්ලේෂණ, network analysis, transportation model, ප්‍රවාහන ආකෘති, assignment model, පැවරුම් ආකෘති, dynamic programming, ගතික ප්‍රථමන, decision theory, තීරණ න්‍යාය, simulation, game theory ඔය විදිහට මේකේ තියෙන ශිල්ප ක්‍රම සියල්ලම වාගේ මුලින්ම හඳුනාගත්තේ යුද්ධමය අවශ්‍යතාවය සඳහා. ඒ ශිල්ප ක්‍රම යොදාගෙන යුද්ධ ජයග්‍රහණය කළායින් පස්සේ ඒ රටේ ප්‍රධානීන් ඊළඟට තිබුණු කාර්යභාරය තුනයි කොහොමද යුද්ධෙන් පස්සේ රටේ විශාල ආර්ථික පරිහානියක් වුණා. මේ පරිහානිය අවම කරගෙන රටේ ආර්ථික වර්ධනයක් ඇති කරගන්න කොහොමද කියන කාරණය තුළ ඒ හමුදාවල සිටි ප්‍රධානීන්ගෙන් පැවරුව කාර්යයක් යුද්ධය සඳහා භාවිත කරන ශිල්ප ක්‍රම රටේ ආර්ථික සංවර්ධනය සඳහා යොදා ගන්න පුළුවන් ද කියන සලකීමක් කරන්න කියලා. කියනවා 1952 දී සංකාර පරිශ්‍රණ සමාජය
පිටව ගන්න ඇත්තටම භාවිත කරන ඔපරේෂන් රිසර්ච් කියන වචනේ තමයි විශේෂයට මුලින්ම යොදාගත්තේ. ඒකට සංකාර පරීක්ෂණ සමාජයක් 52 පිටව ගන්නවා. ඊට පස්සේ 1967 වගේ කාලෙ වෙනකොට ලෝකයේ දියුණු රටවල් එංගලන්තය, ප්‍රංශය, කැනඩාව, ඇමරිකාව සියල්ල එකතු වෙලා මේ සංකාර පරීක්ෂණ සම්බන්ධ Federation of Operation Research ෆෙඩරේෂන් එකක් එස්ටැබ්ලිෂ් කරනවා. ඒ විදිහට ඉතින් පස්සේ තමයි උසස් අධ්‍යාපන ආයතන වලට අදාළ විෂය විදිහට මේක ඉගෙනීම සඳහා යොදා ගන්න. ඒ විදිහට මේ සංඛාර පරීක්ෂණ විෂය අද තියෙන තත්ත්වයට දක්වා වර්ධනය වුණ ආකාරයේ ඓතිහාසික විකාශනය අපි පැහැදිලි කිරීමක් කළා, සාකච්ඡා කළා. අන්න ඒ ටිකත් ඔයාලට මම හිතන්නේ පළවෙනි වීඩියෝ ක්ලිප් එකෙන් බලන්න පුළුවන්. මොන හරි ඒ සම්බන්ධ ගැටලු තියෙනවා නම් විසඳුමක් කරන්න පුළුවන්. එහෙනම් අපි මේ කලින් දේශනාවේ තුන ලීනියර් ප්‍රෝග්‍රෑමින් ගැන කතා කරලා තියෙනවා. මේක තමයි මේ විෂය තුළ තියෙන ප්‍රධානම ශිල්ප ක්‍රමය. විවිධ ගැටලු ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රශස්ත තීරණ ගන්න මේ ශිල්ප ක්‍රමය යොදා ගන්න පුළුවන්. එතකොට විවිධ ගැටලු ප්‍රශ්න කියලා කිව්වහම විශේෂයෙන් මම අවධානය යොමු කරනවා කළමනාකරන හා වාණිජ්‍ය ශාස්ත්‍රයට දාලා. මොකද ඔයාලා මේ ශාස්ත්‍රය තුළ ඉගෙන ගන්න කණ්ඩායමක් නිසා. එතකොට එතනදී අපි පොදුවේ කිව්වොත් ඒකජ ප්‍රකමන ලීනියර් ප්‍රෝග්‍රෑමින් AP කියලා ෂෝට් ටර්ම් එකක් යූස් කරන්නේ. මේ ඒකජ ප්‍රකමන කියන ශිල්ප ක්‍රමයේ පොදුවේ අපි නිර්වචනය කළොත් අපිට හඳුන්වන්න පුළුවන් සම්පත් බෙදා වෙන් කිරීම සම්බන්ධ ගැටලු ප්‍රශ්න සම්බන්ධව ප්‍රශස්ත තීරණ ගන්න භාවිතා කළ ශිල්ප ක්‍රමයක් විදිහට. DELP is a powerful, widely used mathematical technique for determining the optimal allocation of resources and obtaining particular objective when there is already use of resources. මේකෙන් අදහස් වෙන්නේ විවිධ ගැටලු ප්‍රශ්න සම්බන්ධයෙන් ගණිතය හා විද්‍යානුකූල ප්‍රශ්න පස්සේ ප්‍රශස්ත තීරණ ගන්න, විශේෂයෙන්ම සම්පත් බෙදා ගැනීම හා සම්බන්ධ ප්‍රශස්ත තීරණ ගන්න යම් විශිෂ්ට අරමුණකට අදාළව තීරණ ගන්න භාවිතා කළ ශිල්ප ක්‍රමයක් තමයි ඒකජ ප්‍රකමන ශිල්ප ක්‍රමය පිළිගන්නවා. මේ ඒකජ ප්‍රකමන ශිල්ප ක්‍රමය යොදා ගන්නකොට සම්පූර්ණ මූලික අවශ්‍යතා කිහිපයක් තියෙනවා. කියන බේසික් රික්වයර්මන්ට්ස් යම් දෙයක් අපි ඉදරන්න ක්‍රියාවෙන් යොදවන්න යනකොට සම්පූර්ණ වෙන මූලික අවශ්‍යතා තියෙනවා. එහෙනම් ඒකජ ප්‍රකමන ශිල්ප ක්‍රමයේ ප්‍රශස්ත තීරණ ගැනීම සඳහා භාවිතා කරනකොට සම්පූර්ණ මූලික අවශ්‍යතා තමයි බේසික් රික්වයර්මන්ට් කියලා කියන්නේ. ඒකේ අරමුණක් තියෙනවා, සිංගල් ඔබ්ජෙක්ටිව්. ඒ ඔබ්ජෙක්ටිව් එකක් කොටස් දෙකයි තියෙන්නේ. අරමුණ උපරිම කිරීමක් වෙන්න පුළුවන්, අවම කිරීමක් වෙන්න පුළුවන්. ඒතර එක් මොහොතකදී එක අරමුණක් තියෙනවා. මම මේ වශයෙන් පැහැදිලි කරන්න යන්නේ නැහැ නේද? අපි කලින් දේශනාව තුළ මේක කතා කරලා තියෙන නිසා. දැන් limited resources සම්පත් සීමිත වෙන්න ඕන කියන කාරණේ. සම්පත් සීමිත නිසා තමයි මෙවැනි ශිල්ප ක්‍රම තුළ අපි ආදාන යොමු කරන්නේ. linear relationship ඒකද සම්බන්ධතාවය කියලා අපි කිව්වේ යම් විචලන දෙයක් අතර සම්බන්ධතාවයේ සමාන ස්වරූපයකින් තියෙන උදාහරණයක් විදිහට පැහැදිලි කරා. යෙදුම් 10%කින් වැඩි කරනවද ඒකට සමානුපාතිකව නිවීම 10%කින් වැඩි වෙනවා නම් එතන ඒකද සම්බන්ධතාවය කියන එක තියෙනවා. අපි යෙදුම් 5%කින් අඩු කරනවාද ඊට සමානුපාතික නිවීම 5%කින් අඩු වෙනවා නම් එතන ඒකද සම්බන්ධතාවය කියන එක තියෙනවා. අපි සමීකරණයක් ගත්තොත් x ධන y සමානයි 5 කියලා x සහ y කියන විචලයන් ඒ විචලයන් පිටන්නේ පළමු බලේ නම් power of variables කියන එක අපි ගන්නෙ. අපි ඒක සලකන්නේ ඒකජ සම්බන්ධතාවයක් සහිත සමීකරණයක් විදියට. අපි x ස්ක්වයර් කියලා ගත්තොත් x වර්ගය කියලා ගත්තොත් ඒක ඒකජ සම්බන්ධතාවයක් විතර නැහැ. ඒ නිසා මම ඉගෙන පැහැදිලි කරලා කලින් දවසේ නැත්නම් ඒක කතා කරන්න යන්නේ නැහැ. ඊළඟ තවත් මූලික අවශ්‍යතාවයක් තමයි deterministic parameters. ඒ කියන්නේ අපි යම් දෙයකට අදාළ ඒකක ලාභයේ ඒකක පිළිවෙල ඒකක සම්පත් අවශ්‍යතාවය කියන තොරතුරු ගණන් තියෙන්න ඕන. ඒක තමයි නිර්ණය සංගුණකයන් කියලා කියන්නේ. ඊළඟට non negativity අශෘණ විචලයන්ගේ සීමාව. මේක ලියනකොට ඍණ කියලා ලියලා ඉස්සරහට අයන්න ලියන්න. එතකොට එනවා අශෘණ විචලයන්ගේ සීමාව කියලා කියන්නේ අපි යොදාගන්න විචලයන්ගේ අගයන් කිසි විටකවත් ඍණ වෙන්න බෑ. අපි විචාරය බාධා කරන ප්‍රසස් සීල ගැනීමක් කරන්න යනකොට ඒ යොදාගන්න විචාරයන්ගේ අගයන් කිසි විටකවත් ඍණ අගයන් වෙන්න බෑ. ඒකයි අශෘණ විචාරයන්ගේ සීමාව කියලා කියන්නේ. උදාහරණයක් දුන්නොත් අපි බාණ්ඩ දෙකක් හදනවා AB කියලා. අපිට අවශ්‍යයි මේ AB වලින් නිෂ්පාදිත කරන ඒකක ප්‍රමාණය කොහොමද සොයාගන්න. මේ නිෂ්පාදන ඒකක ප්‍රමාණය සොයා ගැනීමේදී අපිට විචාර දෙකක් භාගයක් කරනවා. A වලින් හදන බාණ්ඩ එක සංඛ්‍යාව කීයද, B වලින් හදන බාණ්ඩ එක සංඛ්‍යාව කීයද කියන එක. අන්න ඒ ප්‍රමාණය අපිට
විචාලයක් විතර හඳුනා ගන්න පුළුවන්. ඒ හදන භාණ්ඩ එකක සංඛ්‍යාව කිසි විටකවත් ඍණ වෙන්න බෑ. අන්න ඒක තමයි non-negative. මම හිතන්නේ ප්‍රමාද වෙලා පෙමුණු සම්බන්ධ වෙච්ච අය ඔයාලගේ වීඩියෝ එක ස්ටොප් කරන්න. මොකද එතකොට අනිත් අයට පාස් වෙන මේක ශ්‍රවණය කරන්න පුළුවන්. තාක්ෂණිකව ගැටලුව අවු කරගෙන මේ හැකියාවක් තියෙනවා. මට ඇහෙනවා සමහර શબ્ද කීපයක්. ඒක මගේ පැත්තෙන් නෙමෙයි වෙන්නේ. ඔයාලා මේකට සම්බන්ධ වෙලා ඉන්න අයත් තමයි ඒ නිසා ඔයාලගේ මට ඔබ්සර්ව් කරන්න පුළුවන් නම් වශයෙන් කියන්න පුළුවන්. නමුත් මම හිතන්නේ කවුද කියන එක දන්නවා වීඩියෝ එක ඕන් කරලා තියෙන්නේ. ඒ අය වීඩියෝ එක ස්ටොප් කරන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මයික් එක යූස් කරලා අහන්න පුළුවන්. නැත්නම් චැට් කරන්න පුළුවන්. අපි ඊළඟට පැහැදිලි කරා divisibility and තව මූලික අවශ්‍යතා දෙකක්. divisibility කියන එකයි අනිත් additivity. බෙදී හැකි බව සහ එකතු කළ හැකි බව. බෙදී හැකි බව කියලා කිව්වේ අපිට මේ ඒකජ ප්‍රකමන ශිල්පකම යොදා ගන්නකොට අපිට අවශ්‍ය නම් ඕනෑම සංඛ්‍යාවක් භාවිත කිරීමේ හැකියාව තියෙන පූර්ණ සංඛ්‍යාව විතරක් වෙන්න අවශ්‍ය නැහැ කියන එකයි. දශමාංකයන් වශයෙන් තියෙන සංඛ්‍යාව උනත් භාවිත කරගන්න. ඒක තමයි divisibility බෙදී හැකි බව කියලා කියන්නේ. උදාහරණයක් ගත්තොත් භාණ්ඩයක ලාභය රුපියල් 2.50. 2.85ක් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම 2ක් 3ක් 4ක් වීමේ පූර්ණ සංඛ්‍යාවක් වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඕනෑම දශමාංකයකට දාලා මේ ශිල්පකම භාවිත කරන්න පුළුවන්. ඊළඟට තව එකක් අපි කතා කළා additivity කියන්නේ සමාන ස්වරූපයේ තියෙන දේවල්, සමාන තත්ත්වයේ තියෙන දේවල් අපිට එකට එකතු කරන්න පුළුවන් කියන එක තමයි එකතු කළ හැකි බව කියන්නේ. ඒකට ලාභේ B වලයි B වල එක ලාභේ දන්නවනම් A වල එක ලාභේ දන්නවනම් බාණ්ඩ දෙකක් අපිට මේ B කියලා. ඒ දෙකටම අදාළව මුළු ලාභය අපිට හොයන්න පුළුවන්. ඒ විදිහට. ඊළඟට මේ linear program වල අදාළ ශිල්පකමකට අපි කතා කරන දේවල් ගැන සාකච්ඡා කළා. ආකෘතියක් කොහොමද ගොඩනගන්නේ? ආකෘතිය විසඳන්නේ කොහොමද? විසඳුම් ක්‍රම දෙකයි. ප්‍රස්තාවික විසඳුම් ක්‍රමය, graphical solution method, GSM කියන්නේ graphical solution method. මෙතන dialog නෙමෙයි. simplex solution method. දෙක ඊළඟට කතා කරා මෙලි මේ කවුද මයික් එක ඔෆ් කරලා තියෙන්නේ? ශිෂ්‍යකේ ඉඳන් මයික් ඔන් කරලා තියෙනවා ඒක ඔෆ් කරොත් හොඳයි. ඊළඟට අපි කතා කරනවා විසඳුම් ක්‍රම වලින් පස්සේ සංවේදීතා විශ්ලේෂණය කියන එක කෙටියෙන් ඒ ගොඩක් දුරට යන වෙලාවක් නැති වෙයි කියලා මම හිතනවා. අපි අද දෙවෙනි දවසේ ඉන්නේ. ඊළඟට අපි බලමු මේකේ ප්‍රකමන ශිල්පකම යොදා ගන්නකොට අනුගමනය කරන පියවරයන් steps. The steps to apply linear programming model. First one, identify the problem. ඉස්ලාම අපි ගැටලුව හඳුනා ගන්න ඕන. Collection of data or information. තොරතුරු එක රාශි කරන්න ඕන. දත්ත සහ තොරතුරු. Construct the LP model. LP කියන්නේ gas නේ. ඒක linear programming. ඒකජ ප්‍රකමන ආකෘතියක් අපි ගොඩනගා ගන්න ඕන. Model solution ආකෘතියක් විසඳන්න ඕන. Interpretation ප්‍රතිඵලය අර්ථකථනය කරන්න ඕන. මේ පියවර පහ ඔස්සේ අපි ගියාම අපිට ඒකජ ප්‍රකමන ශිල්පකමේ පහසෙන් භාවිත කරලා ප්‍රශස්ත තීරණ ගැනීමක් කරන්න පුළුවන්. මම හිතනවා ඔයාලට පැහැදිලි ගැටලුව හඳුනා ගන්නවා. මුලින්ම මොකද ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන. තොරතුරු දත්ත එකතු කරනවා. විශේෂයෙන්ම අපි ප්‍රමාණාත්මක දත්ත සහ තොරතුරු කියන එක තමයි අවධානය යොමු කරන්නේ. මොකද අපි දන්නවා දත්ත සහ තොරතුරු ගොඩක් දෙකකට බෙදෙනවා. ප්‍රමාණාත්මක සහ ගුණාත්මක. නේද? දැන් සිතුම්ගේ වයසවල අපි ලැබුවොත් ඒක ප්‍රමාණාත්මක තොරතුරක් දත්තයක්. නේද? අපි සිතුම් අවංක පුද්ගලික කියලා කිව්වොත් ඒක අපි සලකන්නේ ගුණාත්මක දත්තයක් විදියට. ඒතකොට මේ ඒකජ ප්‍රකමන හරිය කළමනාකරණ විද්‍යාවේ තියෙන ශිල්පකමයක් වෙනත් ශිල්පකමයක් හරි භාවිත කරනකොට අනිවාර්යෙන්ම ඒ දත්ත සාතරතු ප්‍රමාණාත්මක වෙන්න ඕනේ. එහෙම ප්‍රමාණාත්මක නොවන දත්ත සොත්තරතු අපිට ගණිතමය ආකෘතියකට යොදා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි එතන සීමාවක් අතර මේ විශේෂය තියෙන. ඊළඟ තුන්වෙනි පියවර construct linear programming model. අපි ඒකජ ප්‍රකමන ආකෘතියක් ගොඩනගා ගන්න ඕන. ඊළඟ model solution ආකෘතිය විසඳන්න ඕන. විසඳීමට ක්‍රම දෙකක් තියෙනවා කියපුවා. එකක් තමයි ප්‍රස්තාරක විසඳුම් ක්‍රමය GSM method, graphical solution method එක. අනිත් එක තමයි simplex method එක සරල විසඳුම් ක්‍රමය. පස්වෙනි පියවර interpretation ප්‍රතිඵල අර්ථකථනය කිරීම. එතකොට මෙන්න මේ පියවර පහ ඔස්සේ යනවා නම් අපිට පහසුවෙන්ම විසඳුමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
පියවර පහ අපි ගත්තොත් කාටද කියන්න පුළුවන් මේ පියවර පහෙන් වඩාත් සංකීර්ණ විදිහට සැලකෙන්නේ මොන පියවරද? සිම්ප්ලෙක්ස්. කාටද කියන්න පුළුවන් මේ පියවර පහෙන් වඩාත්ම ස්ලයිඩ්ස් මාර්ක් ගන්න එපා මම ඒක කරන්නම්. මේ පියවර පහෙන් වඩාත්ම සංකීර්ණයි කියලා හිතෙන ඔයාලට මොන පියවර තොරතුරු ගැටලුව හඳුනා ගන්න එකද තොරතුරු ඒක රාශී කරන එකද ආකෘතිය ගොඩනගා ගන්න එකද ආකෘතිය විසඳන එකද ප්‍රතිඵලය අර්ථකථනය කරන එකද? ඔයාලට මයික් එක ඕන් කරලා කියන්න පුළුවන්. මේ පියවර පහෙන් තොරතුරු එකතු කරගන්න එක. මොකද? තොරතුරු එකතු කරගන්න. තොරතුරු ඒ රාශී කිරීම. ඔව් වෙනස් අදහස්? ඊට වඩා වෙනස් අදහස් තියෙනවද? ගණිතමය ආකෘතිය ගොඩනගා ගැනීම. ගණිතමය ආකෘතිය ගොඩනගා ගැනීම හොඳයි. වෙනස් අදහස්? හරි මම දැන් උත්තර දෙකක් ලැබිලා තියෙනවා. මේකෙන් මම දැන් අවසාන වශයෙන් උත්තර දීපු කෙනා තමයි නිවැරදි ගණිතමය ආකෘතිය ගොඩනගා ගැනීම. මේ කලමනාකරන විද්‍යාවේ ගැටලුව හඳුනා ගැනීම කියන එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. අපිට ගැටලුව පාසෙන් තේරුම් ගන්න හඳුනා ගන්න පුළුවන්. තොරතුරු ඒක රාශී කිරීම කියලා උත්තරයක් ලැබුණා. නමුත් ඒකත් අපිට එච්චර විශේෂ සංකීර්ණ ගැටලුවක් සත්‍යයක් විදිහට හඳුනන්න බෑ. මොකද අපිට තොරතුරු පාසෙන් ඒක රාශී කරගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ තුන්වෙනි පියවර තමයි ටිකක් අපිට සංකීර්ණ වෙන්නේ ගණිතමය ආකෘතියක් ගොඩනගා ගැනීම. ගණිතමය ආකෘතියක් ගොඩනගා විසඳුම කියන එකත් ඉතාමත් පහසුයි. අර මැක්ස් වල වගේ ඉතාමත් සංකීර්ණ වෙන්නේ නැහැ. විසඳුමක් ලබා ගන්න ඉතාමත් පහසුවෙන් ගණිතමය හා විද්‍යානුකූල ප්‍රවේශයක් ඔස්සේ ක්‍රියාත්මක නිසා විශේෂ විද්‍යානුකූල ප්‍රවේශයක් ඔස්සේ ක්‍රියාත්මක නිසා පහසුවෙන් විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඉන්ටර්ප්‍රිටේෂන් එහෙම නැත්නම් ප්‍රතිඵල අර්ථකථනය කිරීම කියන එක ඊටත් වඩා පහසුයි. එහෙනම් මේ පියවර පහෙන් අපිට වඩාත්ම වැදගත් ඒ වගේම ටිකක් සංකීර්ණයි කියලා දැනෙන පියවර තමයි තුන්වෙනි පියවර. මෙන්න මේ තුන්වෙනි පියවර සංකීර්ණ වුණාට අපිට මේ සංකීර්ණ දේවල් පහසෙන් ඉටු කරගන්න පුළුවන්. දැන් අපි හිතමු හිතන යම් දෙයක් සංකීර්ණයි කියලා නමුත් එයාට මේක පහසෙන් ඉටු කරගන්න පුළුවන් තුන්වෙනි පියවර අනුක්‍රියාත්මක කළොත් එනවා බලමු මොනවාද ආකෘතිය ගොඩනගා ගැනීමේදී අනුගමනය කළ පියවර. ඕනෑම සංකීර්ණ දෙයක් අපි එකවරම ළඟා කරගන්න බැරි වෙන දෙයක් අපිට පියවරෙන් පියවර ගියොත් අපිට තමත් පහසුවෙන් මේ දේ සම්පූර්ණ කරගන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔයාලා බය වෙන්න එපා මේ තුන්වෙනි සංකීර්ණ කියලා කියුණාට ඊට සාපේක්ෂව මේ සියලු පියවරයන්ට සාපේක්ෂව මේ පහසුවෙන් ඉටු කරගන්න පුළුවන්. අපි තවත් පියවර කිහිපයක් ඔස්සේ ගියොත්. ඔව් එතකොට ඒකෙදී මොඩල් ෆෝමියුලේෂන් ඒකද ප්‍රකමන ආකෘතියක් කොහොමද ගොඩනගා ගන්න කියන එක බලමු. එතනදී පළවෙනි පියවර තමයි identify the decision variable. අපි තීරණය කළ යුතු විචල්‍ය හඳුනා ගන්න. ඒ ස්ටෙප්ස් හතරක් තියෙනවා. identify the decision variable තීරණ විචල්යන් හඳුනා ගැනීම. ඔයාලට අවශ්‍ය නම් සිංහලෙන් ලියා ගන්නත් පුළුවන්. ඉතින් මේක දැන් ලියා ගන්න පුළුවන් නම් ඒ ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් රෙකෝඩින් එක පස්සේ ගන්න පුළුවන්. නැවතත් ආපහු මේක බලලා ලියා ගන්න පුළුවන්. නැත්නම් පිටින් ලියාගත්තත් ඔයාලගේ වඩා හොඳයි මම හිතන්නේ. තීරණ විචල්යන් හඳුනා ගන්න ඕන. identify the decision variable. what must be decided. අපි මොකක්ද මේ ගැටලුවට අදාළ තීරණය කළ යුත්තේ? දෙවෙනි පියවර තමයි construction of objective function. අරමුණු සිතේ ගොඩනැගීම. අරමුණු සිතේ ගොඩනැගීම. The what is to be maximized or minimized. අරමුණ අපි දන්නා ප්‍රධාන කොටස් දෙකයි. ඒ අරමුණ එකක් තමයි උපරිම කිරීමේ අරමුණ. දැන්ටම අපි කතා කරලා තියෙනවා single objective යටතේ. අනිත් එක තමයි අවම කිරීමේ අරමුණක්. මේ අරමුණු දෙකෙන් අපි එකවරකදී කන්සිඩර් කරන එක අරමුණයි. ඒ නිසා අපි අරමුණ සිතයක් වශයෙන් ගොඩනගා ගන්නවා. සිතයක් කියන්නේ ෆන්ක්ෂන් එකක් අපි ඉංග්‍රීසි වලින් කියන්නේ. එතකොට මේ මම ඒක තාමත් ලේසි මම පැහැදිලි කරන්න කොහොමද ඒක ගොඩනගා ගන්න කියන එක. ඒක තමයි දෙවන පියවර. තුන්වෙනි පියවර construction of constraint නැත්නම් සංරෝධක ගොඩනගා ගැනීම. මොකක්ද මේ සංරෝධකයක් කියලා කියන්නේ? සමහරට මේක අලුත් වචනයක් වෙන්න පුළුවන්. සංරෝධකයක් කියලා කියන්නේ අපිට තියෙන බාධාවක්, සීමාවක්. right? දැන් අපි තීරණ ගන්න යනකොට අපිට සීමාවන්, බාධාවන් තියෙනවා. නේද? අපිට ඕන විදිහට හැම දෙයක්ම අපි තීරණ ගන්න බෑ. ඒවලට යම් කිසි කාරණයකට දාලා තීරණයක් ගන්නකොට දෙමෝපියන්ගේ අදහස් කියන එක බාධාවක් වෙන්න පුළුවන්. නේද? දෙමෝපියන් යම් දෙයක් කරේ බලන ආකාරයේ බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ බාධාව කියන වචනයට, සීමාව කියන වචනයට ඊට පස්සේ යොදා ගන්න සංරෝධකයක්. constraint එක.
නේද? ඔයාලා දැන් කැම්පස් එකට ඇවිල්ලා දේශනය කරන්න කැමැත්තෙන් ඉන්නේ. යාළුවෝ එකට එකතු වෙලා වාඩි වෙලා නේද? එහෙම ආසාවෙන් ඉන්න. නමුත් ඒකට මේ දිනවල බාධාවක් තියෙනවා. මොකද්ද බාධාව? මේ සෞඛ්‍යමය තත්ත්වය නැත්නම් COVID-19 වල තියෙන තත්ත්වය තාම අපිට ඒකට නිත්‍යානුකූලව අවසර දීලා නැහැ විශ්වවිද්‍යාලයට. සියලුම ළමයි ගෙන්නලා පන්ති කාමර විදිහට තාම පවත්වන යන්න. මොකද පන්ති කාමර ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ සෝෂල් ඩිස්ටන්ස් තියාගන්න. ඒ නිසා ඒක දැනට තියෙන බාධාවක්. මම දැන් නුදුරු අනාගතේ ඒක මගේ හැරලයි. එතකන් අපිට මේ දේශනේ මේ විදිහට කරගෙන යන්න වෙනවා. ඒතර එහෙනම් මතක තියාගන්න සංරෝධකයක් කියලා කියන බාධා. ඔයාලට මේ වචන නිතර භාවිත කරන්න හැකි. ගෙදර ගිහිල්ලා තෝරන්නේ කවුරුත් සමහර මේ වචන දන්නේ නැත්නම් ඔයාලට භාවිත කරන්න හැකි දන්න හැටි කතා කරන්න පුළුවන් සංරෝධකයක් කියන්නේ. ඊළඟ එක තමයි අපිට දැන් ඒකද ප්‍රමුඛ ආකෘතියක් ගොඩනගනකොට සංරෝධක හඳුනා ගන්න ඕනේ. අමුද්‍රව්‍ය කියන එක සීමාවක් වෙන්න පුළුවන්, ශ්‍රමය කියන එක සීමාවක් වෙන්න පුළුවන්, ශ්‍රමපෑ ගන්න, යන්ත්‍රපෑ ගන්න කියන එක සීමාවක් වෙන්න පුළුවන්, යම් කිසි බජට් එකකින් වෙන් කරන මුදල යම් කාර්යයකට සීමාවක් වෙන්න පුළුවන්. වෙල්ලපොළ ඉල්ලුම කියන එක පවා සීමාවක්. ඔය විදිහට සීමාවන් අපි හඳුනගෙන ඒකට ගණිතමය ෆන්ක්ෂන් එකක් සිද්ධියක් ගොඩනගා ගන්න ඕනේ. ඒක තමයි develop constraints කියලා කියන්නේ. අවසාන පියවර construction of non-negativity constraint. ආසෝන විචාරයන්ගේ සීමාව ගොඩනැගීම. අපි තවත් ෆන්ක්ෂන් එකක් ඩෙවලොප් කරනවා. මොකක්ද ඒක? තීරණ විචාරයන් සඳහා ලැබෙන අගයන් ඍණ නොවිය යුතුයි කියන කාරණය. ඍණ වෙන්න බෑ කියන එක. right? ඒක තමයි ආශ්‍රම විචාරයන්ගේ සීමාව කියලා කියන්නේ. එහෙනම් මතක තියාගන්න දැනට ප්‍රධාන පියවර 4යි. ඒකජ ප්‍රකමන ආකෘතිය ගොඩනගා ගැනීමේදී අපි තීරණ විචාරය හඳුනා ගන්න ඕනේ. අරමුණු සිතේ ගොඩනගා ගන්න ඕන. සංරෝධක සඳහා සිතයන් ගොඩනගා ගන්න ඕන. අවසානයේදී අස්ෘණ විචලනගේ සීමාව මේක හරියම ලේසියෙන් ගොඩනගා ගන්න පුළුවන්. අපිට කියන්නේ සියලුම තීරණ විචලනයන් ඍණ අගයන් නොවිතුයි. මම කියනවා කොහොමද ඒක ගොඩනගන්නේ? අපිට විචලනයන් දෙකක් තියෙනවා. අපි තුමේ විචලනයන් දෙක එකක් අපි ගමු x1 කියලා. අපි කියනවා x1 සමානයි බිඳුව කියලා. ඒ කියන්නේ අපි මෙහෙම ගමු x1 සමාන බිඳුව නෙමෙයි x1 කියලා ගමු. අපි කමාව ගමු අරගෙන තවත් විචලනයක් ගමු x2. මෙන්න මේ දෙක අපි කියන්න ඕන වැඩි හෝ සමානයි බිඳුව කියලා. ඒක තමයි අපේ අස්ෘණ විචලනයේ සීමාව කියලා කියන්නේ. වැඩි හෝ සමානයි කියන අසමානතා ලකුණ අපි යොදමු. මේ විදිහට වැඩි හෝ සමානයි බිඳුව. අසමානතා ලකුණ දාන්න මෙන්න මේ විදිහට එකක් වැඩි හෝ සමාන අසමානතා ලකුණක් තියෙනවා. තව එකක් තියෙනවා අඩු හෝ සමාන සංරෝධක ගොඩනගනකොට මෙන්න මේ අසමානතා ලකුණු තුන විතරයි තියෙන්නේ. අනිත් එක තමයි සමාන එක. right. එතකොට ඒ අදාළ කාරණයට දාලා එක්ක අඩු හෝ වැඩි හෝ සමාන වෙන්න පුළුවන්. එහෙම අඩු හෝ සමාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාන වෙන්න පුළුවන්. less than equal, greater than equal and equal. ඒකට මෙන්න මේ ප්‍රකාශනයෙන් පෙන්වන්න කරන්නේ අපි තීරණ විචලනයන් ඍණ නොවිය යුතු කියන එක. ඒ නිසා හරි සරලයි. මේ ගානක් අවශ්‍යම නැහැ. විචලන සංඛ්‍යාව වැඩි හෝ සමානයි බිඳුව කියලා කිව්වොත් ඒකෙන් ඔයාලට ප්‍රකාශ කරලා තියෙන්නේ තීරණ විචලනයන් බිඳුව ඊට වඩා වැඩි වෙන්න ඕන කියන එක. ඒක යථාර්ථවාදී දෙයක් නේ. දැන් භාණ්ඩයකින් නිෂ්පාදනය කරන ප්‍රමාණය හදන්න නැත්නම් බිඳුවයි. හදනවා නම් අනිවාර්යයෙන්ම ධනයක් වෙන්න බෑ. 10ක් හදනවා 20ක් හදනවා 100ක් හදනවා. අපිට කියන්න බෑනේ භාණ්ඩයකින් නිෂ්පාදනය කළ යුතු ප්‍රමාණය ලාභ උපරිම කිරීම සඳහා භාණ්ඩයකින් නිෂ්පාදනය කළ යුතු ප්‍රමාණය ඒකක ඍණ 5යි කියලා. ඒ නිසා කවදාකවත් x1 x2 ඍණ අගයක් ගන්න බෑ. කොහොමද ඍණ 5 කියන එක අපි හදන්නේ නැහැ කිව්වහම බිඳුව ඊටත් වඩා අඩු දෙයක් තමයි ඍණ කියන්නේ. ඒ නිසා ඒක අදහසක් අපිට තේරුම් ගන්න බැරි තරන්නේ. ඒ නිසා කවදාකවත් තීරණ විචලනය ඍණ අගයක් වෙන්න බෑ. අන්න ඒ සඳහා තමයි අපි අස්ෘණ විචලනයේ සීමාව ගොඩනගන්නේ. එතකොට මේක අපිට පොදුවේ ලියනවා නම් මෙන්න මෙහෙම ලියන්න හැකියි. දැන් තීරණ විචලන ගොඩක් තියෙන අවස්ථාවකදී අපි එන all x ij කියන සියලුම තීරණ විචලනයන් අපි ගන්න වැඩි හෝ සමානයි බිඳුව. වැඩි හෝ සමානයි බිඳුව. සියලුම තීරණ විචලනයන් වැඩි හෝ සමානයි බිඳුව. right? මේ විදිහට විචලන ඕනනම් කමාදාලිය දැහි කෙනෙක් ලියන්න පුළුවන් නැත්නම් all xij කියලා ඕනම ෆෝමැට් එකකට යන්න පුළුවන්.
ඒතර මේ ටික දැන්ටම දන්නවා කියන්නේ හතරවෙනි පියවර ඔයාලා දැන්ට ආපහු වෙන අධ්‍යයනය කරන්න දෙයක් නෑ. ඕනම ගානකට ඔය කොටස ඇතුළත් කරගන්න. සාමාන්‍ය එක්සෑම් එකේ මොඩල් ෆෝමියුලේෂන් කොටසක් තිබුණොත් අපි මේකට එක ලකුණක් දෙනවා. ඒ කියන්නේ දැන්ටම ඔයාලා එක ලකුණක් අරන් ඉවරයි. ඒ කියන්නේ තවත් තියෙන්නේ 99ක් විතරයි. හරි. අපි යමු ඊළඟ කොටසට. මේ ස්ලයිඩ්ස් චේන්ජ් කරන්න එපා මම ඒක කරන්නම්. මම දන්නවා සමහරවිට දව කරන්න කැමති කියලා. රයිට්. ඊළඟට බලමු පළවෙනි උදාහරණ. මට මේකත් මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. නමුත් අපි සජීවීව හමු වෙන අවස්ථාව තුළ මම මේක පැහැදිලි කරොත් මෙතන ඉඳන් හොඳයි කියලා මම හිතනවා. ඉංග්‍රීසි වලින් තිබ්බට ඒ ගැන වරි වෙන්න එපා. ඔයාලා ඉංග්‍රීසි එක වචනයක් හරි මේ තුලින් දානවා නේ. ඒකත් ඔයාලගේ ජීවිතේට වැදගත්. ඒ නිසා මොන හරි ගැටලු තිබුණොත් මම සම්පූර්ණ පැහැදිලි කරන්නම්. ස්ලයිඩ්ස් ටික ඉංග්‍රීසි වලින් තියෙන්නේ. අපි ඔපරේෂන් මැනේජ්මන්ට් වල කරේ ඒ විදිහටමයි. ඒ නිසා මෙතනින් අපි මේ විදිහටම කරගෙන යමු. වචන වල ගැටලු තියෙනවා නම් මගෙන් අහන්න මම ඉගෙන පැහැදිලි කිරීමක් බලන්න. පළවෙනි එක්සැම්පල් එක. A firm is engaged in producing two products A and B. සමාගම AB කියලා භාණ්ඩ දෙකක් නිෂ්පාදනය කරනවා. Each unit of product A requires 2 kilograms of material. සෑම A භාණ්ඩ එකකටම අම්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙකක් අවශ්‍යයි. And 4 labor hours for processing, whereas each unit of වගේම සෑම A භාණ්ඩ එකකට ශ්‍රම පැය 4ක් අවශ්‍යයි. B භාණ්ඩයට requires 3 kilograms of raw material. B භාණ්ඩ එකකට අම්ද්‍රව්‍ය kilograms 3ක් අවශ්‍යයි. And 3 hours of labor. ශ්‍රම පැය 3ක් අවශ්‍යයි. Of the same type. එකම වර්ගයේ අම්ද්‍රව්‍ය එකම ආකාරයේ ශ්‍රම පැය. මේක ලීසියෙන් මම දන්නේ මේ වගේ මේ වගේ ගැටලුවක් නැවත සිංහලෙන් ලියන්න අවශ්‍යතාවයක් නැහැ. හැමෝටම ඉංග්‍රීසි කෙනකේ ආයෙත් මම කලින් කියලා දෙනවා ඒක හැමෝම ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා වචනේ හරි පොඩ්ඩක් ඉගෙන ගන්න දවස් ගානේ ඒකට පිටුවහලක් වෙයි කියලා මම හිතනවා. මට මේ ඔක්කොම සිංහලෙන් ටයිප් කරලා දෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ඒකදී ඔයාලට මේක ප්‍රයෝජනයක් වෙයි කියන එක මම සිංහලෙන් පැහැදිලි කරන නිසා නැවත මේක සම්පූර්ණයෙන්ම ලියාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් අවශ්‍ය ලියාගත්තට ගැටලුවක් නැහැ. අපි දැන් ඉන්නේ සමාගමක් AB කියලා භාණ්ඩ දෙකක් නිෂ්පාදනය කරනවා. AB දෙක භාණ්ඩ දෙක නිෂ්පාදනය කරන්න අම්ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණය වන්නේ තමයි ඩිටර්මිනිස්ටික් පැරාමීටර්ස් කියලා කියන්නේ. නිර්ණය සංගුණ කියන්නේ A භාණ්ඩ එකකට අම්ද්‍රව්‍ය කිලෝ 2යි ශ්‍රම පැය 4යි. B භාණ්ඩ එකකට අම්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ශ්‍රම පැය 3යි. For every week, Samsung, the firm has an availability of 60 kilograms of raw material. Samsung සඳහාම සමාගමට අම්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60ක් ලබා ගන්න පුළුවන්ලු. availability එක ලබාගෙන මේ හැකියාව තියෙන කිලෝග්‍රෑම් එකක් of the raw materials and 96 labor hours. ශ්‍රම පැය 96ක්. Samsung එකටම ලබාගත හැකි ශ්‍රම සහ අම්ද්‍රව්‍ය ප්‍රමාණය. Unit profit of A and B are rupees 40 and 30 respectively. A B භාණ්ඩ දෙකෙන් ඒකකයකින් ලැබිය හැකි ලාභය A භාණ්ඩ එකකින් රුපියල් 40ක B භාණ්ඩ එකකින් රුපියල් 30ක ලබන්න පුළුවන්. එච්චර අපිට දීලා තියෙන ඊට පස්සේ කියනවා formulate this problem as a linear program. මේ ගැටලුවට දාලා ඒකජ ප්‍රකමන ආකෘතියක් ගොඩනගන්න. ඊනම් පැහැදිලි අපිට තියෙන්නේ ආයතනයේ මේ නිෂ්පාදනය කරන භාණ්ඩ දෙකට අදාළ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අම්ද්‍රව්‍ය ඒකක ප්‍රමාණය ශ්‍රම පැය ප්‍රමාණය සහ ඒකක ලාභය කියන එක දීලා තියෙනවා. එතකොට මෙන්න මේ තොරතුරු පදනම් කරගෙන අපි දැනගන්න ඕනේ කොහොමද ඒකජ ප්‍රකමන ආකෘතියක් ගොඩනගන්නේ. ඒකජ ප්‍රකමන ආකෘතියක් ගොඩනගීමේ ප්‍රධාන ශිල්පකම අපි ඉගෙන ගත්තා පියවරයන් 4ක් තියෙනවා. පියවර 4 පළවෙනි එක තමයි තීර්ණ විචලන හඳුනා ගැනීම. දෙවෙනි පියවර තමයි අරමුණු සිතේ ගොඩනගීම. තුන්වෙනි පියවර තමයි සංරෝධ ගොඩනගීම. හතරවෙනි පියවර තමයි අසුන විචලනයේ සීමාව ගොඩනගීම. එහෙනම් අපි ඉස්සලාම තීරණය කළ යුතු විචලන හඳුනගමු. අපි තීරණය කරන්න ඕන මෙතන මොකද්ද? මේ භාණ්ඩ දෙකෙන් කොච්චරක් නිෂ්පාදනය කළ යුතුද කියන එක. සතියකට අදාළ අම්ද්‍රව්‍ය සහ ශ්‍රමය දීලා තියෙන. එහෙනම් අපි තීරණය කරන්න ඕනේ එක් සතියකට A භාණ්ඩෙන් කොච්චර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕනද? B භාණ්ඩෙන් කොච්චර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕනද? එහෙනම් ඔයාලට මෙන්න මේ විදිහට අරමුණු සිතේ තීරණ විශ්ලේෂණය කරන්න පුළුවන්.
පළවෙනි ගාන නිසා පියවර ලියලා හදුවත් කමක් නැහැ. decision variables නැත්නම් identify the decision variable තීරණ විචලයන් හඳුනා ගැනීම කියලා. එතකොට ඒකේ අපි තීරණ විචලයන් දෙකක් ගන්නවනේ මොකද භාණ්ඩ දෙකක් නිෂ්පාදනය කරන නිසා අපි ගන්න x1 x2 කියලා. එහෙනම් මතක තියාගන්න x1 කියලා ලියනකොට 1 කියන එක පාදයක් වශයෙන් මම ඉස්සෙල්ලා මගේ white board එකේ මම x1 ගන්න එක පාදයක් වශයෙන් මට එදෙන ඔප්ෂන් එක නැති නිසා මම ඒක කෙලින් ගත්තේ. ඉස්සෙල්ලා වලට මෙතන නිවැරදිව පේන්න තියෙනවා. ඒ නිසා හරිය ෆෝමැට් එක ඉගෙන ගන්න පළවෙනි ගානේ ගන්න x1 කියන එක ලියනකොට 1 කියන්නේ පාදයක්. පාදේ තියෙන්නේ පහළ උඩ තියන් ඉන්නේ නැහැ. ළමයි දේශන දෙක කවුරු උඩ තියන් හිටියට පාදේ තියෙනවනේ පහළ. ඒ නිසා x1 කියන එක x වලට පොඩක් පහළින් අර එක මට්ටමෙම යන්නේ නැහැ. right? එතකොට ඒක අපි ඩිෆයින් කරමු x1 කියලා කියන්නේ සමාන ලකුණු හරියට යොදන්න. number of unit to be produced in a week. සතියකට ඒ භාණ්ඩෙන් නිෂ්පාදනය කළ යුතු ඒකක ප්‍රමාණය. x1 කියලා කියන්නේ සතියකට ඒ භාණ්ඩ වලින් නිෂ්පාදනය කළ යුතු ඒකක ප්‍රමාණය. අපි v කියලා භාණ්ඩයකට හදන නිසා තව එකක් ගන්නවා x2 කියලා. සාමාන්‍යයෙන් අපි ගන්න x1 x2 x3 අනාදී වශයෙන් කෙනෙක්ට xy z කියලා ඕන variables නම් කරගන්න පුළුවන්. කැමති සිම්බල් එකක් ගන්න. නමුත් පොදුවේ පිළිගත් සම්ප්‍රදායක් තියෙනවා. ඒ නිසා මේක අදාළව කටයුතු කළොත් හොඳයි කියලා මම හිතනවා. x2 කියලා කියන්නේ v භාණ්ඩයකින් නිෂ්පාදනය කළ යුතු ඒකක ප්‍රමාණය. Number of b unit to be produced in a week. එන මුලින්ම කරන්න තියෙන ඔය විදිහට තීරණ විචල්‍ය හඳුනා ගන්න. මේක පියවරෙන් පියවර යනවා හරිම ලේසි. අපි එකපාරට ඔක්කොම ගත්තොත් මොඩල් එක එකපාරට විවෘත කරන්න සංකීර්ණ ඕනම දෙයක් එකපාරට කරන්න බෑනේ. පියවරෙන් පියවර. නේද? ඔයාලට අත්දැකීම් තියෙනවා. කොහොමද පියවරෙන් පියවර යම් දෙයක් කරන්නේ? ටෙස්ට් තියවලා හිටියා. එතකොට ඒක ඉක්ෂණ ඉගෙන ගත්තා. දැන් මේ ඩිග්‍රී කම්ප්ලීට් කරන්න පියවරෙන් පියවර තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් එකපාර ඔයාලට ශනිකෝ ඩිග්‍රී අද ඉතල හිට ගන්න බෑ. ඒ වගේ මෙතනදී අපි මුලින්ම තීරණ කියලා හඳුනගත්තා. මම කාටවත් පැහැදිලි. අපි ළඟට යමු අරමුණු සිද්ධිය ගොඩනගන්න දෙවෙනි පියවර. දැන් මේ ගානේ බලන්න අපිට අරමුණක් ගැන කියලා නැහැ. ගානේ අරමුණක් ගැන කියලා නැහැ. විශේෂයෙන්ම. නමුත් දීලා තියෙන තොරතුරු අනුව මේ ආයතනයේ මොකක් අපේක්ෂා කරන්නේ කියන එක අපිට සිතාගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ආයතනයේ අපේක්ෂා කරන දේ තමයි භාණ්ඩ දෙකක් නිෂ්පාදනය කරන එකට අවශ්‍ය සාපේක්ෂ ප්‍රමාණය දීලා තියෙනවා. ඒකක ලාභ දීලා තියෙනවා. එහෙනම් මේ ආයතනයේ භාණ්ඩ හදන්නේ ඇයි? පිළිලාම කරන්නද නැහැ. ප්‍රධාන වශයෙන් මෙතනදී අපි පිළිලාම කිරීම අරමුණක් වෙන්න පුළුවන්. නමුත් මේ දීලා තියෙන තොරතුරු අනුව අරමුණ වෙන්නේ අපේ අරමුණේ කොටස් දෙකයි. either maximization or minimization. උපරිම කිරීම හෝ අවම කිරීම. එහෙනම් මෙතන අරමුණ ඉදර ගන්න ඕනේ උපරිම කිරීම. මොකක්ද උපරිම කරන්නේ යන්නේ? ලාභය උපරිම කරන්නේ. එහෙනම් අපි අරමුණ සිතේ ගොඩනගමු. ලියාගෙන ඊළඟ පියවර අරමුණ සිතේ ගොඩනගීම කියලා. ඒකේ අපි මුලින්ම ගන්න ඕන අරමුණ මැක්සිමයිස් මිනිමයිස් කියන එක උපරිම කිරීමක්ද අවම කිරීමක්ද කියන එක. එහෙනම් අපි එතන වෙන විවිධයටයි ගන්නෙ. අපි මේ ගානේ අරමුණ උපරිම කිරීමක් නිසා අපි ලියා ගන්න ඕන maximize is it equal කියලා. මෙතන maximize කියලා කිව්වේ උපරිම කිරීම. is it කියලා කියන්නේ මුළු ලාභය කියන මේ is it කියන්නේ සංකේතයක්. මේ සංකේතය වෙනකොට කෙනෙකුට අවශ්‍ය නම් ඔයාලා මැක්ස්වෙල් ඉගෙන ගන්නදී O level වගේ කරන කාලේ 5 කියලා සංකේතයක්. මෙන්න මේ 5 කියන එක දාගන්න. is it එක වෙනවද? සමහර අය is it එක වෙනකොට යොදා ගන්නවා විශේෂයෙන්ම අවම කිරීම ආරම්භයකදී C කියන සංකේතය. මේ සංකේත මේ ඕනම එකක් පාවිච්චි කරනවා. maximize is it කියන එක ඕනනම් ගන්න හැකි 5 කියන එක ගන්න හැකි C කියන එක ඕනම එකක්. අනාතලියන්න මේ මයික් එක ඕන් කරන් ඉන්නවා බලන්න ඒක ඔෆ් කරන්න සමහර අය මට ඇහෙනවා සද්ද නම් කරන්න යන්න කොහොමද කියන එක. maximize is it equal ඒතර මම කොයි ෂේප් වෙනකොට සිම්බල් එක 5 කියන සිම්බල් එක ගන්න පුළුවන්. ඒ වගේම සිම්බල් එක අපිට C කියන එක ගන්න පුළුවන්. ඒ වගේම එකක් ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඔයාලා කැමති සිම්බල් එක දාගන්න. නමුත් පොදුවේ යොදා ගන්න සිම්බල් එක is it කියන එක මම හිතනවා is it වල ඉන්නවනම් යොදා ගන්නවා වඩාත් හොඳයි කියලා. මයික් එක ඕන් කරලා තියෙනවා මේ ශෙහාන් වගේ මේක
මියුට් කරත් හොඳයි. නැත්නම් ඉන්ටර්නෙට් කතා කරන දේවල් සියල්ලම ඇහෙනවා. ෂෙහාන් ආම ඔන් කරලා තියෙන්නේ මයික් එක මියුට් කරන්න. නැත්නම් ඔයා කියන දේ ඔක්කොම ඇහෙනවා. එතකොට z සමාන maximize z equal දැන් අපි ගන්නවා ඒකක ලාභය b a බාණ්ඩ ඒකකයකින් රුපියල් 40ක ලාභයක් තියෙනවා. a බාණ්ඩ එකකින් රුපියල් 40ක ලාභයක් තියෙනවා. අපි a බාණ්ඩ වල ඒකක ලාභය දී ගන්නවා නම් මුළු ලාභය හොයන්න මොකද කරන්න ඕන? හදන්න බලාපොරොත්තු වන ප්‍රමාණය වැඩි කරන්න ඕන. අපි හදන්න යනවා ඒ වලින් x1 ප්‍රමාණය. එන 40 x1 කියලා කියන්නේ a බාණ්ඩ වලින් ලැබිය හැකි මුළු ලාභය. ඒකක ලාභය 40යි. අපි හදන්න බලාපොරොත්තු වන ප්‍රමාණය හඳුනගත්ත දැන් x1 කියලා ඒ වලින් නිෂ්පන්න කරන ප්‍රමාණය. ඒතර x1 කියලා කියන්නේ හදන ප්‍රමාණය. ඒකක ලාභය හදන ප්‍රමාණය වැඩි කරලා මුළු ලාභය කියලා එනවා. ඒකට එකතු කරනවා b වල ලාභය රුපියල් 30යි එකකින් අපි b වලින් හදන්න යන්නේ x2 ප්‍රමාණය. එහෙනම් ඕක තමයි අරමුණු සිටේ කියන්නේ. maximize z කියලා කියන්නේ මුළු ප්‍රමාණය. මතක ගන්න එක පැත්තකින් ලියා ගන්න total amount. z වලින් represent කරන total amount මුළු ලාභය වෙන්න පුළුවන්, මුළු පිරිවැයක් වෙන්න පුළුවන්, මුළු වෙළඳපොළ කොටස වෙන්න පුළුවන්, මුළු දායකත්වය වෙන්න පුළුවන්, මුළු නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය වෙන්න පුළුවන්. අරමුණ මොකද්ද ඊට අදාළ මුළු ප්‍රමාණය තමයි z වලින් ප්‍රකාශ කරන්නේ. z වෙනුවට 5 කියන සංකේතය z වෙනුවට ඕනනම් c කියන සංකේතය අපිට ඒ වගේ දෙයක් වුණත් යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ අරමුණු සිටේ ගොඩනගන්නේ හරිය ප්ලේස් එකක් එච්චර සංකීර්ණ නැහැ. අරමුණ මිනිමයිස් වුණොත් මෙතන මැක්සිමයිස් වෙනකොට මිනිමයිස් කියලා ගන්න. අපි යම් ගානික කොටසට ඊළඟට තියෙන සංරෝධක ගොඩනගන එක. අපිට තියෙන සංරෝධක මොනවද? මේ ගානේ නිෂ්පාදන කාර්ය කරගෙන යනකොට අපිට තියෙන සංරෝධක තමයි ඕනතරම් අමුද්‍රව්‍ය නැහැ. ඕනතරම් ශ්‍රමය නැහැ. සතියකට අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60යි. සතියකට ශ්‍රම පැය 96යි. එහෙනම් අපි සංරෝධක ගොඩනගනවා. ඉස්සෙල්ලාම අමුද්‍රව්‍ය සංරෝධකය හදමු. ඒ බාණ්ඩ එකකට අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2ක් යනවා. අපි ඒක ලියනවා දෙක ඒ බාණ්ඩ එකකට අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි. එතකොට අපි මෙන්න මේමයි ඒ සංරෝධකය ගොඩනගන්නේ. ඒ බාණ්ඩ එකකට අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2ක්. අපි ඒ වලින් හදන්න යනවා x1 ප්‍රමාණය. එහෙනම් 2x1 කියලා හොඳට තේරුම් ගන්න. ඒ වලට යන මුළු අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් ප්‍රමාණය. එකකට දෙක නම් හදන ප්‍රමාණය වැඩි කරාම මුළු. අපි ඒකට එකතු කරනවා b වලට යන අමුද්‍රව්‍ය ප්‍රමාණය. අන්න ඇඩිටිවිටි එනවා. එකතු කළ හැකි බව. අමුද්‍රව්‍ය එකට එකතු කරන්න පුළුවන්. හැබැයි අමුද්‍රව්‍ය ශ්‍රමය එකට එකතු කරන්න බෑ. b වලට අමුද්‍රව්‍ය එකක 3යි. අපි b වලින් හදනවා x2 ප්‍රමාණය. ඔය තියෙන්නේ මේක අනිවාර්යයෙන්ම හැමෝටම ඩිෆයින් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේක ගොඩනගාගත්ත පස්සේ නැත්නම් උත්තරේ හරිද වැරදිද කියලා ඔයාලට බලන්න බෑ. රයිට්? ඉන්ටර්ප්‍රිටේෂන් එක තමයි වැදගත්. දෙක කියලා කියන්නේ එක A බාණ්ඩයකට යන අම්ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි කරනවා හදන A බාණ්ඩ සංඛ්‍යාවෙන්. තුන කියන්නේ B බාණ්ඩයකට යන අම්ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි කරනවා හදන B බාණ්ඩ සංඛ්‍යාවෙන්. මේ දෙක එකතු කියන්නේ බෑවන මුළු අම්ද්‍රව්‍ය ප්‍රමාණය 60ක් හෝ ඊට වඩා අඩු වෙනවා. ඒ නිසා අපි මෙතන සංරෝධක ගොඩනගනකොට අපි ගන්නවා අසමානතා ලකුණ. අඩු හෝ සමානයි කියන අසමානතා ලකුණ තමයි මෙතන ගන්න. මතක තියාගන්න සංරෝධක ගොඩනගනකොට අසමානතා ලකුණු තුනක් මම ඉස්සෙල්ලා කිව්වා. අඩු හෝ සමාන අසමානතා ලකුණක් තියෙනවා. වැඩි හෝ සමාන කියන අසමානතා ලකුණක් තියෙනවා. less than equal, greater than equal, ඊළඟට equal කියන්නේ සමානයි කියන්නේ. මොනවා සංරෝධක ගොඩනගනකොට ඒ ගානේ තොරතුරු දීලා තියෙන තත්ත්වයේ මත මේ අසමානතා ලකුණේ මොකක්ද මෙතන දෙන්නේ කියලා තීරණය කරගන්න. අපිට කියන්නේ අමුද්‍රව්‍ය තියෙන්නේ 60යි. තියෙන 60යි කොහොමද 60ට වඩා පාවිච්චි කරන්න බෑනේ. availability 60 කිලෝග්‍රෑම් කියලා කියන්නේ. එහෙනම් 60ට වඩා වර්ධා කරන්න බෑ. එහෙනම් භාවිතා කරන A වලට යොදා ගන්න ප්‍රමාණය එකතු කරනවා B වලට යොදා ගන්න ප්‍රමාණය ඒ දෙකේම එකතුලා 60ක් හෝ ඊට වඩා අඩු වෙනවා. 60ට සමාන වුණත් කමක් නැහැ. අඩු වුණත් කමක් නැහැ. හැබැයි මෙතන එහෙනම් ක්‍රෙඩිට් කරලා සමාන ලකුණු ගන්න නැති කියලා. සමාන ගන්නේ සාමාන්‍යයෙන් තියෙන සම්පත් ප්‍රමාණය අනිවාර්යෙන්ම යොදාගත යුතුයි කියලා කිව්වොත්. 60 කියන එක ඉදිරියක් කරන්නේ නැතුව 0 ප්‍රමාණය යොදා ගන්නවා. අන්න එහෙනම් සමාන ලකුණු ගන්නවා.
නමුත් අපි දන්නේ හදන බාහිර සංඛ්‍යාවන යොදා ගන්න අම්බ්‍රේ ප්‍රමාණය 60ක් වේද ඊට අඩු වේද කියලා. අපි ඒ නිසා අඩු සමානයි කියලා මෙතන ගන්න මේ ගාන තොරතුරු. මම සමාන කියන එකට උදාහරණ පස්සේ කතා කරන්න. ඒතර ගණන් දෙකක් පුළුවන් කියන්නේ මේක සංස්කෘතිය තේරුම් ගන්න පුළුවන්. දැනට මතක තියාගන්න යම් දෙයක පවතින සම්පත් ප්‍රමාණය දීලා තියෙනවා නම් මීට වඩා වැඩි වෙන්න බෑ කියලා තියෙනවා නම් no more than right availability maximum amount උපරිමයෙන් මෙච්චරයි යොදා ගන්න පුළුවන් ඒ දේවල් කිව්වොත් අනිත් දෙගන්නේ අඩුව සමාන at least කියලා වචනේ භාවිත කරන අඩුතරමින් 60ක්වත් යොදා ගන්න not less than ඊට වඩා අඩු වෙන්න බෑ අන්න එවැනි වචන යොදලා තියෙනවා නම් අපි ගන්න වැඩි හෝ සමානයි කියන අසමානතා ලකුණ. අනිවාර්යයෙන්ම මේට සමාන වේ යුතුයි නැත්නම් exactly that amount කියලා වගේ වචන යොදා ගන්නවා නම් අපි ගන්න සමාන මේ තරම් දෙක තුනක් හදනකොට ඔය ටික වලට පාස්වෙන් තේරුම් ගන්න පුළුවන්. මේ ගන්න තේරුම් ගන්න අපි ගන්න එතන අඩු හෝ සමාන කියන එක. එහෙනම් ඩිෆයින් කරන්න මොකක්ද කියන්නේ? දෙක කියන්නේ ඒ බාණ්ඩ එකට අවශ්‍ය අම්බ්‍රේ ප්‍රමාණය x1 කියන්නේ ඒ වලින් හදන එකක සංඛ්‍යාව සතියකට දෙක x1 වලින් වැඩි කරාම ඉන්නේ සතියකට a වලට යන මුළු අම්බ්‍රේ ප්‍රමාණය 3x2 කියන්නේ සතියකට b වලට යන මුළු අම්බ්‍රේ ප්‍රමාණය දෙක එකතු කියන්නේ මුළු අම්බ්‍රේ අවශ්‍යතාවය අඩුව සමාන 60 කියන්නේ 60ක් හෝ ඊට වඩා අඩු වෙනවා. එහෙනම් අපි සමට අදාළ සම්බෝධකේ ගොඩනගමු. අපිට ඊළඟ ගාන කියනවා ශ්‍රම පැය 4ක් යනවා ඒ බාණ්ඩෙට B වලට පැය 3යි ඔක්කොම ශ්‍රම පැය 96ක් තියෙනවා. අපි ශ්‍රමයට තව සංරෝධකයක් ගොඩනගන්න ඕන. එක එක සම්පත් වලට දාලා වෙනම සංරෝධක ගොඩනගන්න වෙනවා. අපි හදමු ශ්‍රමයට දාලා 4යි x1 ධන 3යි x2 4යි x1 කියලා කියන්නේ ඒ බාණ්ඩ වලින් සතියකට හදන ප්‍රමාණය සඳහා අවශ්‍ය මුළු ශ්‍රම පැය ප්‍රමාණය 3x2 කියන්නේ B බාණ්ඩ වලින් හදන සතියකට හදන ප්‍රමාණය සඳහා අවශ්‍ය මුළු ශ්‍රම පැය ප්‍රමාණය අඩු හෝ සමාන වෙන්න ඕන 96ට. මොකද තියෙන්නේ 96. ඒ නිසා එතන ගන්නේ අඩු හෝ සමාන අසමානතා ලකුණු. right ඔය දෙකයි අපි සංරෝධක ගොඩ මේක සංරෝධක ගොඩනගාගත්තට පස්සේ ඔයාලා සංරෝධක ඉස්සරහින් ලියනවා නම් material constraint කියලා අම්ද්‍රව්‍ය සීමාව කියලා ඒක වඩාත් හොඳයි සංරෝධකේ නම් කරලා තියෙනවා නම් ඊළඟට labor hours constraint කියලා නැත්නම් ශ්‍රමපෑ සීමාව කියලා ඒකත් හිතින් නම් කරන්න ඒක මම දන්නේ වඩාත් යෝගයේ බ්‍රැකට්ස් එකේ වරහණක් දාලා නම් කරලා තියෙනවා නම් නැත්නම් නිකන් ඉවත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ ගානේ අපිට උච්චරයි සංරෝධක දෙන්න අපි ඊළඟට අවසාන පියවරට යන අශ්ම විචලනයේ සීමාව. ඒ කියන්නේ තීර්ණ විචලනයන් අපි හඳුනාගත්ත දෙකක් x1 x2 ඒවා ඍණ වෙන්න බෑ කියන එක අපි ලියන්නේ x1 කමාවක් දාන්න එපා. x1 x2 කියන සංරෝධක ඍණාගයක් නොවිතුකින්ද ඍණ නොවිතු කියන එක සඳහා අපි ගන්න අසමානතා ලකුණ වැඩි හෝ සමානයි greater than equal. එනම් දක්වන පැත්තේ ලියනවා ඊට වඩා බිඳුවට වඩා. ඔය දෙයයි අපි සංරෝධක ගොඩනගන්නේ. මේක අමතරව මෙන්න මේ ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එක ලියලා එතනින් අපි ඊළඟ සංරෝධක ලියන්න කලින් වචනයක් ඇඩ් කරන්න ඕන subject to කියලා. subject to කියලා කියන්නේ යටත්ව කියන්නේ. මෙන්න මේ අරමුණ උඩින් තියෙන අරමුණ ඉටු කරගන්න පහළ සීමාවට යටත්. සාමාන්‍යයෙන් ඒකජ ප්‍රකමන ආකෘතිය ගොඩනගීමේ ෆෝමැට් එක මෙන්න මේක. මේ අසමානතා ලකුණ එක කෙලින් එන්න ඕන. වඩාත් හොඳයි. x1 අගයන් එක කෙලින් තියෙනවා නම් x2 අගයන් එක කෙලින් තියෙනවා නම් දකුණු පස් අගය 96.1 කෙලින් තියෙනවා නම් ඒක වඩාත් නිවැරදි විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. අපි බලමු උත්තරේ ගොඩනගලා තියෙන්නේ. අපි ඒකට යමු. ඔයාලට බලන්න පුළුවන් කොහොමද ඒකජ ප්‍රකමන ආකෘතිය ගොඩනගන්නේ කියන එක නිවැරදිව තීරණ විචලයන් ඩිෆයින් කරන්න. අරමුණ සිතේ ගොඩනගන්න. ඔය පියවර ටික පළවෙනි ගාන නිසා අපි ලිව්වට රත්පාඩින් තියෙන ටික නැවත ඒක ඊළඟ ගණන් හදනකොට ලියන්න අවශ්‍ය නැහැ. ඔයාලා දන්නවා මතක තියෙනවා. ඉස්සෙල්ලා තීරණ විචලයන් හඳුනා ගන්නවා. අරමුණ සිතේ ගොඩනගනවා. සංරෝධක ගොඩනගනවා. ඊට පස්සේ අස්ම විචලයන්ගේ සීමා. ඒතර ඕක ඔය විදිහේ පියවර හතරකින් අපිට තාමත් පහසු වෙන අපි සංකීර්ණ කියව කාරණේ අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. අපි බලමු ඊට පස්සේ මේකේ කොහොමද ෆයිනල් ෆෝමැට් එක අපි ඉදිරිපත් කරන්නේ. මෙන්න අපි ඒක දැනටම හදලා තියෙන්නේ. මුලින්ම තීරණ විචලන ඩිෆයින් කරලා තියෙන්න ඕන.
මොකද්ද x1 x2 වලින් ප්‍රකාශ වෙන්නේ කියලා. සමහර අය මේකට වුණාට පස්සේ කරන වරදක් තියෙනවා. x1 සමානයි a කියලා ලියනවා. අර විස්තර ලියන්න නැතුව. a භාණ්ඩයට දාලා x1 සමාන a එහෙම ලියන්න එක වැරදි. x1 කියන්නේ a වලට සම්බන්ධයක් තියෙනවා. a භාණ්ඩයට සම්බන්ධයක් තියෙනවා. නමුත් x1 කියන්නේ මොකක්ද කියන කලිට කියන්න ඕනේ. මේක කියන්නේ number of a unit to be produced for a week. සතියකට a භාණ්ඩේ නිෂ්පාදනය කළ යුතු ඒකක ප්‍රමාණය. මම නැවත නැවත මේක පැහැදිලි කරන්නේ පළවෙනි ගාන දැන් මේක හරියට තේරුම් ගත්තොත් හරිම සරලයි. නැත්තම් මේක සංකීර්ණ දෙයක් වඩ පත් වෙනවා. ඔයාලම ඒක කරගන්න. ඒ නිසා අපි හරියට තේරුම් ගන්න. ඒ නිසා ඊට පස්සේ short definitions වලට යන්න එපා. අනිවාර්යෙන්ම ලියන්න x1 සමානයි a භාණ්ඩේ නිෂ්පාදනය කළ යුතු ඒකක ප්‍රමාණය සතියකට. b කියන්නේ x2 b කියලා දාන්න එපා. short cut method අදාළ නැහැ. හරියට ඒ වාක්‍ය ඛණ්ඩයෙන් වෙන කෙනෙකුට මේක බලපුවාම තේරුම් ගන්න පුළුවන් විදිහට ඩිෆයින් කරන්න. ඊට පස්සේ අනුසිතේ අපි ගොඩනගලා තියෙනවා සබ්ජෙක්ට් කියන වචන දාන්න. ඊට පස්සේ සංරෝධක ටික ගොඩනගලා තියෙනවා අවසානයේදී නන් එක ටිකක් බලන්න මේ ෆෝමැට් එකේ ඔයාලට ඉතාමත් පැහැදිලිව පේන මේ ඔක්කොම සමාන අසමානතා ලක්ෂණ එක ලයින් එකක යන්නේ. ඊළඟට සමාන අසමානතා ලක්ෂණ එක ලයින් එකක යනවා. ඊළඟට x1 කියන වේරියබල්ස් එක ලයින් එකක දෙනවා. x2 එක ලයින් එකක වගේ තියෙනවා. දකුණු පස් වගේ කිව්වේ මේ 60 96 බිඳුව එක ලයින් එකක තියෙන්නේ. මේක තමයි නිවැරදිම ෆෝමැට් එක. ඉතින් ওই ෆෝමැට් එකට මොඩල් එක ඩිෆයින් ඩෙවලොප් කරනවා නම් ඒක වඩාත් යෝග්‍යයි. අපි යමු තවත් ගන්න. දැන් ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් මේක අදාළව මයික් එක යූස් කරලා බලමු දෙවෙනි දාන අපි කියවලා. The company produced two products P and Q. සමාගමක් P සහ Q කියලා භාණ්ඩ දෙකක් හදනවලු. Which have the profit 120 and 110 respectively. මේ භාණ්ඩ දෙකේ ලාභය 120යි 110යි පිළිවෙලින්. ඒ කියන්නේ P භාණ්ඩේ රුපියල් 120ක ලාභයක් ලබනවලු. Q භාණ්ඩේ රුපියල් 110ක ලාභයක් ලබනවලු. Each unit of product must be processed in two assembly lines. This හැම නිෂ්පාදනයක්ම එකලස් පේලි දෙකක තමයි නිෂ්පාදනය වෙන්නේ. two assembly line. හැම නිෂ්පාදනයක්ම එකලස් පේලි දෙකක නිෂ්පාදනය වෙනවා කියලා කියනවා. The required product time as follows. මේ භාණ්ඩ දෙකට අවශ්‍ය එක assembly line එකට අවශ්‍ය කාලය අපිට දීලා තියෙනවා. බලන්න ටේබල් එක දිහා product දෙක තමයි PQ line 1 වල පැය 8ක් යනවා. line 2 වල පැය 12ක් යනවා. product Q එකට line 1 වල පැය 14යි line 2 වල 18. ඒ කියන්නේ මේ assembly line දෙක තුන භාණ්ඩ දෙක හැදෙනවා. හැබැයි එක එක line එකකට ගත කරන කාලයකින් භාණ්ඩෙට වෙනස්. පළවෙනි line එකට පැය තියෙන total hours availability 100,200 පැය 1200යි. line දෙකට කාලය තියෙන පැය 2200. Formulate linear programming model to determine the optimal product mix that will maximize profit. අපිට කියනවා මේ ඒකජ ප්‍රකරණ ශිල්පකමේ අදාළ ආකෘතිය ගොඩනගන්න කියලා කියනවා. මේකෙදී ප්‍රශස්තම නිෂ්පාදන සංයෝගය හඳුනගන්න අරමුණු විදිහට දක්වලා තියෙනවා. ලාභය උපරිම කිරීම සඳහා. ලාභය උපරිම කිරීම සඳහා එක් එක් භාණ්ඩවලින් නිෂ්පාදනය කළ ප්‍රශස්තම නිෂ්පාදන සංයෝගය හඳුනගන්න කියලා කියනවා. එහෙනම් මේ ගානේ කෙලින්ම අරමුණු කියන එක පැහැදිලි. අපිට මෙලිට හිතන්න දෙයක් නැහැ. අරමුණ තමයි ලාභය උපරිම කිරීම. එහෙනම් මුලින්ම තීරණය කරමු මොනවාද තීරණ විචලන වෙන්නේ. පුළුවන් කියන්නේ තීරණ විචලන. තීරණ විචලන කීයක් තියෙනවද? දැන් මම ගොඩක් වෙලා කතා කරන නිසා වලට අවස්ථාවක් තියෙනවා. තීරණ විචලන කීයක් තියෙනවද? මොනවාද තීරණය කරන්න ඕන? කියන්න හරියට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. තීරණය කළ යුතු දේ මොකක්ද අපි මේ තොරතුරු වලට දාලා ආයතනයේ බාහිර දෙකක් හදන්නේ ප්‍රශස්ත නිෂ්පාදන සංයෝගය තමයි හඳුනා ගන්න ඕන අරමුණ ලාභය උපරිම කිරීම සඳහා. තීරණ විචලන කීයක් තියෙනවද හිතන්නේ? දෙකයි. තීරණ විචලන දෙකයි. කොහොමද අපි ඒක ඩිෆයින් කරන්නේ? x1 කියලා කියන්නේ මොකක්ද? කලින් වගේමයි කලින් ලාභය උපරිම කිරීමට නිෂ්පාදනය කළ යුතු ප්‍රමාණය. x1 කියලා කියන්නේ P භාණ්ඩේ නිෂ්පාදනය කළ යුතු ඒකක ප්‍රමාණය. මේකේ කාලයක් අපිට දීලා නැහැ. ටයිම් එකක් ඒ නිසා සතියක් මාසෙ දෙකන කියලා නිසා ඒක නිහඬයි. ඒ නිසා ඒක ගැන හුරු වෙන්න අවශ්‍ය නැහැ. එහෙනම් x2 කියලා ගන්න Q වලින් නිෂ්පාදනය කළ යුතු ඒකක ප්‍රමාණය. හරි එහෙනම් ලියා ගන්න තීන විචලන දෙකයි. දැන් අර තීන විචලන හඳුනාගෙන ඉන්න කියලා හෙඩින් එකක් කියන්න අවශ්‍ය නැහැ. කෙලින්ම ලියන්න x1 සමානයි
number of p product to be produced. එහෙම නැත්නම් p භාණ්ඩයෙන් නිෂ්පාදනය කළ යුතු ඒකක ප්‍රමාණය. වල සිංහලෙන් කියන්නේ ඉස්කරුවක් නැහැ. p භාණ්ඩයෙන් නිෂ්පාදනය කළ යුතු ඒකක ප්‍රමාණය. x2 සමානයි කියලා ගන්න q භාණ්ඩයෙන් නිෂ්පාදනය කළ යුතු ඒකක ප්‍රමාණය. හරි. මොකක්ද අරමුණ? ලාභ උපරිම ලාභ උපරිම කිරීම. කොහොමද අරමුණ සිතේ ලියන්නේ ශානික? කොහොමද අපි ලියන්නේ අරමුණ සිතේ? maximize z සමානයි z equal ඊට පස්සේ කොහොමද දෙන්න ඕන? 120 p 120යි p නෑ sorry x1 sorry 120 x1 p කිව්වොත් දාන්නේ x1 කියන්නේ p වල නිෂ්පාදක ප්‍රමාණය. හරි. 120 x1 ධන 110 x2 110 x2. එහෙනම් අපි කියලා ඩිෆයින් කරන්නේ කොහොමද? 120 වැඩි කරනවා x1 කියන්නේ මොකක්ද? බලන්න කියන්න. 120 වැඩි කිරීම x1 කියන්නේ මොකක්ද? 120 කියන්නේ p භාණ්ඩ එක ලාභය. x1 කියන්නේ බලන්න ඔය ඩිෆයින් කරලා දිනවා කලින්. p භාණ්ඩේ නිෂ්පාදනය කළ ප්‍රමාණය. ඒකක ලාභයේ නිෂ්පාදනය කළ ප්‍රමාණය වැඩි කරාම මොකක්ද වෙන්නේ? p භාණ්ඩේ ඒකේ මුළු ලාභය. හරිද? අපිට අවශ්‍ය ආයතනයේ මුළු ලාභය නේද? අපි ඒකට එකතු කරන්න ඕන මොකක්ද? q භාණ්ඩේ නේද? එහෙනම් අපි කොහොමද ඩිෆයින් කරන්නේ? 120 x1 කියලා කියන්නේ p වලින් ලැබෙන මුළු ලාභය. 110 x2 කියන්නේ මොකක්ද? q වලින් ලැබෙන මුළු ලාභය. දෙක එකතුව කියන්නේ ආයතනයේ මුළු ලාභය. z equal කියන්නේ ආයතනයේ මුළු ලාභය උපරිම කිරීම. z වලින් ප්‍රකාශ කරන මුළු ලාභය. එහෙනම් අපි අරමුණ වෙන්නේ maximize z සමානයි 120 x1 plus 110 x2. එච්චරයි අරමුණ. ඊළඟ සංරෝධක මොනවද මේ ගන්න තියෙන සංරෝධක සීමාවන්? සංරෝධක කියන්නේ බාධාවන්. මොනවද මේ ගන්න තියෙන අපේ සංරෝධක සීමාවන්? p වලට යනවා ටයිම් එක 8. ඔව් ඇත්තට මේ ගානේ අපිට තියෙන සංරෝධක විදිහට පේන්නේ බැලුම්බල්මට නිෂ්පාදන එකලස් පේලි 1 සහ නිෂ්පාදන එකලස් පේලි 2ට වෙන් වෙලා තියෙන කාලය. ඒ නිසා සංරෝධක කීයක් තියෙනවද? එකයි තියෙන්නේ. සංරෝධක දෙකක් තියෙනවා. එකක් ලයින් 1 එකට දාලා සංරෝධකය. අනිත් එක ලයින් 2 වලට දාලා සංරෝධක. ඉස්සෙල්ලා ගානේ වගේ මෙතන අර අමුද්‍රව්‍යයයි සමයයි කියලා එකක් නැහැ. හැම බාණ්ඩයක් හදනකොට අමුද්‍රව්‍ය සමය කියන එක යොස් වෙන්නේ නැහැනේ. ඒ නිසා ඒක විදිහට තමයි සම්පත් අපි හඳුනගන්නේ. ඒ නිසා මෙතනදී අපි ගන්නේ ලයින් 1 ලයින් 2. එහෙනම් ලයින් 1 කොහොමද සංරෝධකය ගොඩනගන්නේ? අපි ගන්නවා ලයින් 1 එකේ පීට් හදනවා කියුත් හදනවා දෙකට යන පැය ප්‍රමාණය දීලා තියෙනවා. හැබැයි තියෙන මුළු ප්‍රමාණය 1200යි කියලා. අපි කොහොමද ඒක හඳුනගන්නේ? කොහොමද ඩෙවලොප් කරන්නේ? 8 කියන බලන්න p භාණ්ඩ එකකට පැය 8ක් එනවා. 8x1 plus මොකද අනිත් එකෙන් 14x2 8යි x1 ධන 14යි x2 14යි x2 14x2 that's correct because අපි එතෙන්ද කන්සිඩර් කරන්න ඕන ලයින් 1 එකේ p q වලට යන පැය ප්‍රමාණය විතරයි. ඒ නිසා ලයින් 2 එකේ ගන්න එපා p වලට කෙලින්ම තියෙන රෝ එකේ 2 එක කියලා ගන්න එපා. ඒක වැරදි. ඒතකොට ලයින් 1 එක ලයින් 2 එක එකට බෑනේ. ඒක කරන්න බෑ. ලයින් 1 එකේ අපි ගන්න ඕන වෙනම p වලට සහ q වලට අවශ්‍ය පැය ප්‍රමාණය. අපි සංරෝධකේ ගන්නේ 8යි x1 ධන 14යි x2 අඩු හෝ සමානද වැඩි හෝ සමානද සමානද 1200 පැය තියෙනවා. අඩු හෝ සමාන. මොකක්ද දෙන්න ඕනේ සම්? අඩු හෝ සමානයි 1200. එහෙනම් දෙවෙනි සංරෝධක කොහොමද ගොඩනගන්නේ? 12යි x1 ධන 18යි x2 අඩු හෝ සමානයි 2200. ඉතින් අවසාන වශයෙන් අස්ත්‍රෝන විචලනයේ සීමාව ඩෙවලොප් කරන්න ඒක ඩෙවලොප් කරනකොට x1 තමයි x2 greater than x1 තමයි x2 ඕකේ දැන් බලන්න මම සමහරගේ මයික් එක කරලා තියෙනවා නම් හොඳයි මම පේන වීඩියෝ එක තාම ඔන් කරලා නැත්නම් ශබ්දේ නැත්නම් රිපීට් dan answer
මේක සද්ද නැවත රිපීට් වෙනවා මම හිතන්නේ සමහරවිට මේ මයික් ඕන් කරලා තියෙන එකක් එක මියුට් කරත් හොඳයි. පස්සේ අහන වෙලාවට අහන්න ඊට පස්සේ බලන්න තීරණ චලයන් නිර්වචනය කිරීම ඊට පස්සේ තාම වීඩියෝ ඔන් කරලා ඉන්නවා. ඉතින් මේ විදිහට තමයි උත්තරේ maximize ඒෂාන් වාගේ දේශානි මට චුට්ටක් මේ ඕෆ් කරන්න නැත්නම් මේක ශ්‍රවණය ගැටි තියෙනවා මයික් එකයි වීඩියෝ එකයි තාම ඕන් කරලා තියෙනවා මේ මට පේනවා වගේ මේ උත්තරේ ඔක් කරලා right අපි යමු තුන්වෙනි ගාන බලන්න. Company produce two type of pens. Mic टिको tapi jadi ini aku sama Kumali වීඩියෝ ඔෆ් කරන්න එතකොට දේශනේ වලට පාසෙන් මේ ශ්‍රවණය කරන්න පුළුවන් අස්ස දිනන අහන්නයි. ඒතර මේ ගන්න මම පැහැදිලි කරන්න company produce two type of pens A and B සමාගම දෙවර්ගයක පෑන් නිෂ්පාදනය කරනවා A හා B වශයෙන්. pen A is a superior quality and pen B is a lower quality. A වර්ගයේ පෑන් superior high very ගුණාත්මක යුක්තයි කියලා කියනවා. B වර්ගයේ පෑන් lower quality අඩු ගුණාත්මක යුක්තයි. Profit on pens A and B 12 rupees and 9 rupees per pen respectively. pen A B කියන දෙකට දාලා දීලා තියෙනවා අපිට ලාභය රුපියල් 12ක් සහ 9ක් වශයෙන් 12ක් සහ 9ක් වශයෙන් raw material required for each pen A is twice that for pen B. මේ කියන්නේ B A වලට මේ සමහර අය මේ වල තියෙන මැසේජස් පවා සවුන්ඩ් එකේ ගැටලු තියෙනවා කියලා නිසා චුට්ටක් මේ වීඩියෝ තාම ඕන් කරලා තියෙනවානේ. ඒ පොඩක් මේ වීඩියෝ ටික ඕෆ් කරනවාද? ෆෝන් යූස් කරන සමහර අය මම හිතන්නේ වීඩියෝ ෆෝන් කරලා තියෙනවා. ඒකත් ඒක ඕෆ් කරොත් අනිත් පැයට පැහැදිලි වෙනවා. මම මියුට් කරා ඇත්තටම සමහර අය අපෝ එක මේව කරන් තියෙනවා මේ
මියුට් කරලා එක ප්‍රශ්න අහන්න ඕන නිසා මේ ඔයාලට අවස්ථාව දෙන්න. නමුත් දැන් ඒක අපාසු නම් අපි මම මියුට් කරලා දෙන්න කොම්පියුටර් එකට ඔයාලට කතා කරන්න බැරි වෙයි. චෙක් කරන්න විතරයි වෙන්නේ. මම ගැටලුව කියවන්නම්. company products two type of pen A B pan දෙකක් හදනවා. ඒකේ ඉහළම ගුණාත්මක යුක්තය කියලා කියනවා A වර්ගයේ, B එක අඩු ගුණාත්මක යුක්තයි. pan වල ලාභේ B A වල රුපියල් 12යි, B වල 9යි. raw material required each pen is twice as that for pen B. B වලට අවශ්‍ය අම්ද්‍රව්‍ය ඒකක ප්‍රමාණය වගේ දෙගුණයක් A වලට අවශ්‍යයි කියලා කියන්නේ. right? A වලට අවශ්‍ය අම්ද්‍රව්‍ය ප්‍රමාණය B වගේ දෙගුණයක්. B වලට එක නම් A වලට දෙකයි. අනිත් තමයි අම්ද්‍රව්‍ය අවශ්‍යතාවය දීලා තියෙන්නේ. The supply of the raw material is sufficient only for the 1000 pens of type B per day. අම්ද්‍රව්‍ය තියනවා කියලා කියන්නේ B වලින් විතරක් හදනවා නම් 1000ක් තියනවලු. ඒතර B වලට අම්ද්‍රව්‍ය එක නම් ඒ වගේ දෙගුණයක් A වලට යනවා. අම්ද්‍රව්‍ය තියෙන ප්‍රමාණය දීලා තින්නේ වක්‍රාකාරයෙන්. මොකද ඒකද කියන්නේ? අම්ද්‍රව්‍ය availability එක කන්සර්න් කරොත් අම්ද්‍රව්‍ය available වෙනවා කියලා කියන්නේ B වලින් ගමනක් කරනොත් B වලින් ඒකක 1000ක් හදන අම්ද්‍රව්‍ය තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අම්ද්‍රව්‍ය ඒකක 1000යි තියෙන්නේ. ඒතර B වලට එකයි යන්නේ. ඊළඟට කියනවා pen A requires a special clip and only such 800 such clips are available per day. Only 900 clips are available per day. A වර්ගයේ pen සඳහා විශේෂ clip වර්ගයක් අවශ්‍ය වෙන ඒවා 800ක් තියෙනවා කියලා කියනවා. For pen B only 900 clips are available per day. B වර්ගයේ pen වලට විශේෂ clips 900ක් දවසකට හොයාගන්න available කියලා කියනවා. Develop linear programming model that the company can make maximum profit. ආයතනයේ ලාභ උපරිම කිරීමට අදාළව ඒකද ප්‍රමාණ ආකෘතියක් ගොඩනගන්න කියනවා. අපි බලන්න මේ විශේෂයෙන් හඳුනා ගන්න ඊළඟට අනුසිතේ ගොඩනගන්න අනුරෝධ ගොඩනගන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් අසෝයි චැලන්ජස් කියලා ගොඩනගලා ගැටලුව සම්පූර්ණ කරගන්න.
12 ළමෙන් හැමෝටම මියුට් කරලා තියෙන දැන් ආපහු ක්වෙස්චන් එකක් තියෙනවා ඔයාලා මේ අහන්න මයික් ඕන් කරන්න බැරි වෙයි මේ chat කරලා අහන්න නැත්නම් අපිට දේශනය කරන්න වෙන්නේ නැහැ තාමත් වීඩියෝ ඕන් කරන් තියෙනවා ඒක ඔෆ් කරලා right මේ ගානේ මොනවද තියෙන විශේෂයන් දැන් මම ප්‍රශ්න වලට chat කරන්න පුළුවන් මම chat කරලා කියන number of distance variable 1යිද 2යිද 3යිද කියන කෙනෙක් තියෙන විශේෂයන් කීයක් තියෙනවද දෙකක් කියලා අපිට වල තියෙනවා කොහොමද ඒක ඩිෆයින් කරන්නේ අපි මේක ඩිෆයින් කරන්න x1 equal number of a pens to be produced number of b pen to be produced a pen වලින් නිෂ්පාදනය කළ ඒක ප්‍රමාණය b pen වලින් නිෂ්පාදනය කළ යුතු ඒකක ප්‍රමාණය කියලා තමයි අපි නිර්වචනය කරන්නේ අරමුණු සිතේ ගොඩනගන්න කොහොමද අරමුණු සිතේ වෙන්නේ අරමුණු සිතේ අරමුණ කිරීම උපරිම කිරීමද ආමත කිරීමද කියලා තීරණය කරන්න ඕන. මේකේ අරමුණ උපරිම කිරීම මොකද ඒකක ලාභ දීලා තියෙනවා අපි අරමුණ සිතේ කොට නගන්න ඕන. maximize is equal p බාන් එකක ලාභය 12යි 12x එක ඊළඟට 9x2 කියලා ගන්නවා. උදයි සමහර අය හදලා චෙක් කරලා තියෙනවා. ඊළඟට අපි සංරෝධක කොට නගන්න ඕන. subject කියන වචන දාන්න කෙලින්ම subject කියන වචන දාලා සංරෝධක හදන්න. පළවෙනිම අපි හදමු අම්රවේශ සංරෝධකයේ අම්රවේ තියෙන්නේ එකක 1000ක් විතරයි. A වලට යන ප්‍රමාණයෙන් B වලට යන ප්‍රමාණයෙන් දෙගුණයක් A වලට යනවා කියලා තමයි කියන්නේ. The raw material required for each pen A is twice as that for pen B. B වලට යනවා වගේ දෙගුණයක් A වලට යනවා. එහෙනම් අපි දෙකේ අනුපාතය ගන්න ඕන. අපි සංරෝධක කොට නගන්නේ 2x1 කියන්නේ A වලට යන අම්රවේ ප්‍රමාණය ධන B වලට යන අම්රවේ ප්‍රමාණය කියන්නේ 1x2 එක ලියන්න අවශ්‍ය නැහැ. කෙලින්ම x2 කියලා ගන්න හැකි අඩු හෝ සමානයි 1000 කියලා ගන්න. ඔච්චරයි ගාන ගැටලුව ඇත්තටම අනිත් ඒවා ලේසි. ඊළඟට ස්පෙෂල් ටිප්ස් ගැන කතා කරලා දිනවා. ඒ වලට පෑන් ටිප්ස් තියෙන 800ක් කියලා කියනවා. දිනකට අපි මේක ඇත්තටම තීරණ විශේෂයන් වලදී ගන්න ඕනේ. දිනකට නිෂ්පාදනය කළ A පෑන් ප්‍රමාණය දිනකට නිෂ්පාදනය කළ B පෑන් ප්‍රමාණය කියලා තමයි අරමුණු සිතේ අපි තීරණ විශේෂයන් නිර්වචනය කරනකොට අපි දිනකට කියන වචනය ඇතුළත් කරන්නේ per day. ඒක අපි මෙතනදී ටිප්ස් කොහොමද ගොඩනගන්නේ A වලට ටිප්ස් 800යි තියෙන්නේ. එහෙනම් x1 කියලා කියන්නේ A වර්ගයේ පෑන් වලින් නිෂ්පාදනය කළ යුතු ප්‍රමාණය. ටිප්ස් 800ක් තියෙන අපිට ඊට වඩා වැඩියෙන් හදන්න බෑ. මොකද පෑනක් මාකට් එකට ඉදිරිපත් කරනකොට ටිප්ස් එක තමයි දෙන්න ඕනේ. ටිප්ස් එක නැතුව දුන්නොත් පෑන මිනිස්සු ගන්න නැහැනේ. ඒ නිසා හදන පෑන් ප්‍රමාණය 800 කට වඩා අඩු වෙන්න ඕනේ. එහෙනම් x1 සමානයි අඩු හෝ සමානයි 800. B වර්ගයේ පෑන් 900කට ක්ලිප් තියෙනවා. එහෙනම් x2 තව සංරෝධකයක් ගොඩනගන x2 අඩු හෝ සමානයි 900. අවසානයේ තීරණ විචලන ඍණාත්මක යුතු වෙන කාරණේ සඳහා x1, x2 greater than equal 0. විදිහට තමයි උත්තරේ එන්නේ. බලන්න එහෙනම් මම පොඩි අවස්ථාවක් වලට දුන්නේ තනියෙන් හදනවා ඒ තුලින් තමයි වලට දැනුම් වර්ධනය වෙන්නේ. මම මෙතන උත්තරේ ඇඩ් කරලා තියෙනවා. ඔයාලට පස්සේ මේක බලන්න පුළුවන්. x1 කියලා කියන්නේ number of type A pen to be produced. මම කියන්නේ per day කියලා එකක් ඇතුළත් කරොත් හොඳයි. දිනකට හදන්න ඕන A pen ප්‍රමාණය, දිනකට නිෂ්පාදනය කළ යුතු B pen ප්‍රමාණය. අරමුණු සිටේ වෙන්නේ ඒකක ලාභය තීරණ චලනය වැඩි කරනවා. ඊට පස්සේ මැටීරියල් සංරෝධකය තමයි ටිකක් හිතන්න ඕන මෙතනදී. A වලට දෙගුණයක් යනවා, B වලට අවශ්‍ය ප්‍රමාණය වගේ දෙගුණයක්. ඒ නිසා 2x1 කියලා ගන්නවා. B වලට 1යි යන්නේ. අපි සාමාන්‍ය විචල්යකට කලින් 1 ලියන්නේ නැහැ. ඒ නිසා x2 කියන්නේ B වලින් හදන පෑන් ප්‍රමාණයට යන අම්ලෝය ප්‍රමාණය. මේ දෙක එකතු කියන්නේ මුළු අම්ලෝය ප්‍රමාණය 1000 කට වඩා අඩු වෙනවා. A වර්ගයේ පෑන් 800කට ක්ලිප්ස් තියෙන නිසා x1 අඩු හෝ සමාන 800. B වර්ගයේ පෑන් 900කට ක්ලිප් තියෙන x2 අඩු හෝ සමාන 900.
ඒ දෙක නම් කරන්න පුළුවන් Cripps constraint කියලා. පළවෙනි සංරෝධකයේ raw material ඊළඟට non negative constraint එක x1, x2 වැඩි හෝ සමාන පිළිතුරු. මට ලේසි අමාරු නෑ මේ තාමත් මූලික අවධියේ තියෙන ගණන් සාකච්ඡා කරන්න තවම අපි යමු ඊළඟ උදාහරණයට. උදාහරණ අංක 4. A company makes two models of goods, namely A and B. සමාගම වර්ග දෙකක භාණ්ඩ නිෂ්පාදනය කරන ආකෘතිය මොඩල් නිෂ්පාදනය කරන A B කියලා. In order to make a model, A වර්ගයේ ආකෘතිය නිෂ්පාදනය කරන්න man hours 4ක් යනවා are needed, and B model requires 2 man hours. B ආකෘතියකට man hours 2ක් යනවා. The manufacturer can employ no more than 4 men, and these men work 5 hours per day for 5 days per week. The manufacturer can employ no more than 4 men. නිෂ්පාදකයාට සේවකයෝ 4කට වඩා වැඩි යොදන්න බෑ කියලා කියනවා. And these men work 5 hours per day. ඒ සේවකයෝ 4 දා දවසකට පැය 5ක් වැඩ කරන්න ඕන for 5 days per week. සතියකට දින 5ක්. මොකද තේරුම් ගන්න. AB කියන මොඩල් දෙකකට බාන්න දෙන නිෂ්පාදනය කරන man hour A මොඩල් එකකට 4ක් යනවා. B මොඩල් එකකට 2ක් යනවා. මේ සමාගම අපේක්ෂා කරනවා no more than ඊට වඩා වැඩි නොකරන්න මිනිස්සු 4 දෙනෙක් යොදන්න සතියකට මිනිස්සෙක් සේවකෙක් දවසකට පැය 5ක් වැඩ කරන්න ඕන ඊළඟට සතියකට පැය දවස් 5ක් වැඩ කරන්න ඕන. The unit cost of the material A amount 2 rupees per unit and B amount 3 rupees per unit. ඉතින් කියන්නේ A වර්ගයේ මොඩල් එකකට materials रुपया 2කට මෑ වෙනවා. B එකකට रुपया 3කින් මෑ වෙනවා. The manufacturer weekly quote out such material may not exceed 150. මුළු materials ප්‍රමාණය 150ට වඩා වැඩි වෙන්න බෑ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ quota එක තියෙන්නේ 150ක් දක්වා විතර රුපියල් ලගේ දීලා තියෙන්නේ. ඒතර ඒක තමයි සීමාව. The firm has contact to supply at least 10 units of A model. සමාගම එකකතාවක් දැන් ඇති කරන් තිනවා A වලින් A model එකකින් අඩු තරමින් ඒකක 10ක් ලබා දෙන්න. 20 units of B model per week. සතියකට B model එකකින් අඩු තරමින් ඒකක 20ක් ලබා දෙන්න දැන්ට agreement එකකට ඇවිල්ලා කියනවා. ඒකත් consider කරන්න ඕන සම්බොධකයක් විදිහට. The unit profit of A model 12 rupees and B model 15 rupees. How many units of each type should be made in order to obtain the maximum profit? ලාභය උපරිම කිරීම සඳහා එක් වර්ගයෙන් කොච්චර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕනද කියන එක තමයි ඒකට අදාළව තමයි ආකෘතිය ගොඩනගන්න කියලා කියන්නේ. එහෙනම් මුලින්ම අපි තීරණ විචලන හඳුනාගමු. තීරණ විචලන කීයක් තියෙනවද කොහොමද ඩිෆයින් කරන්නේ? ගාන තොරතුරු අනුව ඊටමත් සරල ගානක් තවමත් මේක මූලික අවබෝධය ලබා ගන්න. මොඩල්ස් දෙකයි හදන්නේ. ඒකක ලාභය දීලා තියෙනවා. අවශ්‍ය සම්පත් ප්‍රමාණය කොතෙක්ද කියලා දීලා තියෙනවා. තීරණ විචලන කීයද? number of decisions variable තීරණ විචලන දෙකක් කියලා උත්තර එනවා. නිවැරදි. right කොහොමද define කරන්නේ? number of x1 සමානයි number of A model to be produced per week. x2 සමානයි number of B model to be produced per week. A කියන මොඩල් එකෙන් සතියට නිෂ්පාදනය කරපු ඒක ප්‍රමාණය x1 කියලා ගන්න x2 කියලා ගන්න B වලින් සතියට නිෂ්පාදනය කරපු ඒක ප්‍රමාණය ඒ විදිහට ඩිෆයින් කරන්න. A මොඩල් එක x1 සමානයි A මොඩල් එකෙන් සතියට නිෂ්පාදනය කරපු ඒක ප්‍රමාණය x2 සමානයි B1 එකෙන් සතියට නිෂ්පාදනය කරපු ඒක ප්‍රමාණය. what is the objective? මොකද අරමුණ? maximize minimize ගන්න දීලා තියෙනවා. How many units of each type should be made in order to maximize දැන් ඔයාලා ගානක් ගත්තාම ඒකෙදී ගාන කියවන්න හොඳට. ඒකට තේරුම් ගන්න පුළුවන් ඔබ්ජෙක්ටිව් එක මොකක්ද තීරණය කළ යුත්තේ මොකක්ද කියන එක. දැන් මේ ගානේ බලන්න අවසාන වාක්‍ය දෙක how many units of each type should be made. ඒතර අරමුණු කියන එක මේ තීරණ විචල්ය කියන එක අමුතුන් හිතන්න දෙයක් නැහැ. තීරණය කරන්න ඕනේ එක එක මොඩල් එකෙන් කොච්චරක් නිෂ්පාදනය කරන්න ඕනද. ගානම කියලා දෙනවා how many units of each type model should be made in order to obtain the maximum profit. ඒකට අරමුණ අවශ්‍ය වෙන්නේ ලාභය උපරිම කරන්න. ඒ නිසා බොහෝ විට ගානකම ඒ අවශ්‍යතාවය වෙන තායතනයේ තොරතුරු වල මේ අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා එතනින් පාස්වෙන් අපිට ඩෙවලොප් කරන්න පුළුවන් ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එක කන්ස්ට්‍රේන්ට්ස් එකම තීරණ චර ඩිෆයින් කරන්න පුළුවන්. එහෙනම් අපි අරමුණු සිට ගොඩනගමු maximize z equal 12x1 plus 15x2. උපරිම කිරීම අරමුණ
පාර සිංහලෙන් කියනවා උපරිම කිරීම z සමානයි. ඉංග්‍රීසි වලින් ඒක මොඩල් එක ලිව්වා කියලා වරදක් නැහැ. ඒ විදිහට පුරුදු වෙන්න. z සමානයි අපිට ගන්න තියෙන 12x1 15x2. දැන් යන සම්බෝධක වලට. සම්බෝධක මොනවාද වෙන්නේ? එකක් තමයි සම සම්බෝධකය. right මේකේ සම සම්බෝධකය අපිට දීලා තියෙනවා. The company make a man hours තමයි use කරන්න යන්නේ. In order to make the A model 4 man hours are needed and B model 2 man hours are needed. එතකොට අපොහොම එක ඩෙවලොප් කරන්න මට කියන්න බෑ චුට්ටක් අන්න ඒක තමයි වෙලා වැදගත් වෙනවා දැන් ගන්න තියෙන හැකියාව. කොහොමද සම්බන්ධ වෙන්නේ? චුට්ටක් එතන හිතන්න ඕනේ. ඇත්තටම සම්බන්ධක ගොඩනගනකොට දීලා තියෙන එක්ක මම හදලා ලෙවන චුට්ට බෑන් සම්බන්ධක ටික සාසන විචාලනයේ සීමාව මෙතන උඩ වෙලා තියෙනවා සංරෝධක මම හිතන්නේ නිවැරදි සමහර අයගේ උත්තර 4x එක ධන මම හිතන්නේ එතන හැක්කේ වෙලා තියෙන එක වෙන්න ඕන 4ක් වෙනවා ස්වරූපය 2ක් වෙනවා 2x2 අඩු හෝ සමානයි 100 කියන එක තමයි වෙන්න ඕන දකුණු ප්‍රසාගය less than 100 කියන එක that's correct. මොකද අපිට කියන්නේ සේවකයෝ 4යි. එක සේවකයෙක් දවසකට පැය 5යි. ඒ වගේ දවස් 5යි. එතකොට 4 වැඩි කිරීම 5. වැඩි කිරීම 5. එහෙමයි ගන්න ඕනේ. මේ ගාන විශේෂත්වය තමයි දකුණු ප්‍රසංගයේ කෙලින්ම අපිට ශ්‍රමයේ දීලා නැහැ ඍජුවම ඒක ගන්න එක ගන්න. කියන්න ඕනේ no more than 4 men. 4 men කොහොම සේවකයෙක් සේවකයෝ 4යි 4ට වඩා වැඩි වෙන්න බෑ පැය 5යි දවසකට 4 වැඩි කිරීම 5 20යි වැඩි කිරීම 5 සතියක දින 5යි එතකොට 100ක් වෙන්න ඕනේ ඒ විදිහට දකුණු පස්සාගේ 100 වෙන්නේ ඒක ඔයාලා 100 කියලා කෙලින්ම ලිව්වත් හරි එහෙම නැත්නම් 4 වැඩි කිරීම 5 වැඩි කිරීම 5 කියලා තිබ්බත් ප්‍රශ්නයක් නෑ නමුත් අපිට ඒක කෙලින්ම 100 කියලා ගන්න පුළුවන් ඒක සංරෝධක ඊළඟ ප්‍රාථමික සංරෝධක අම්රවි සංරෝධකය කොහොමද ඒක ගොඩනගන්නේ අම්රවි සංරෝධකය ගොඩනගන කෙලින්ම එක ලේසියෙන් අපිට ගොඩනගන්න පුළුවන් amount 2 rupees per unit per model A 2 into x1 මොකද 2 into x1 කියන්නේ A model වලට අවශ්‍ය මුළු අම්රවි ප්‍රමාණය 3 into x2 B model වලට අවශ්‍ය මුළු අම්රවි ප්‍රමාණය ප්‍රමාණය කියන්නේ අතර අම්රවි රුපියල් ප්‍රමාණය රුපියල් වලින් දීලා තියෙනවා 2x1 කියන්නේ A model එකට රුපියල් 2කට අම්රවි යනවා B එකට රුපියල් 3ක් අම්රවි හැබැයි අම්රවි කෝටා එක තියෙන්නේ such material not may exceed 150 may not exceed කියලා කියන්නේ exceed කරහට වඩා වැඩි වෙන්න බෑ එහෙනම් ඉතින් හඳුනගන්නේ සංරෝධකේ අසමානතා ලකුණ එහෙනම් වෙන්න ඕන අඩු හෝ සමාන කොහොමද ගන්න එහෙනම් 2යි x1 ධන 3යි x2 අඩු හෝ සමානයි 150 අඩු හෝ සමාන 150 තවත් සංරෝධක තියෙනවද ඔය දෙක අමතරව
බලන්න ඉතුරු ටික කියවන්න. The firm has contact to supply at least 10 units of modeling. සමාගමේ තියනවලු යුසුමක් එකඟතාවයක්. මොකද යුසුම A මොඩල් වලින් අඩු කරමින් ඒකක 10ක් සපයන්න. B මොඩල් වලින් අඩු කරමින් ඒකක 20ක් ලබා දෙන්න. බලන්න මේ දෙක සම්බන්ධ කරගන්න. ඊට මට එවන්න. මම හිතන්නේ බොහෝ දෙනෙක් නිවැරදිව පිළිතුරු මේ වල තියෙනවා ඒකට ශානකත්වය වල තියෙනවා මම හිතන්නේ ඉදුනේ ඔක්කොම මම හිතන්නේ නිවැරදි පිළිතුරු දාලා තියෙන්නේ PPS විජේතුංග right. ඒතර මේකේ අපි පිළිතුරු බලමු සම්බන්ධ දෙකක් කියන අවසාන දෙකට අර ඉල්ලුම ඇත්තට මේක වැඩි හෝ සමානයි කියලා ගන්න x1 වැඩි හෝ සමාන 10 x2 වැඩි හෝ සමාන 20 ඊට පස්සේ අසුමේ චලනයේ සීමාව x1 x2 greater than equal 0 ගන්න උත්තර කියනවා මම හිතනවා A වලින් හදන මොඩල් සංඛ්‍යාව B වලින් හදන ප්‍රමාණය අරමුණු සිතේ තියෙනවා 12x එක 15x එක කියලා ඊට පස්සේ මැටීරියල් කන්ස්ට්‍රේන්ට් එක තියෙනවා මෑන් අවර්ස් කියන එක මම එතන හයිලයිට් කරලා පෙන්නලා තියෙනවා ඒක තමයි අපි මේක හිතන්න ඕන එක අනිත් දෙක ඉල්ලුම් පිළිබඳ සංරෝධකයන් ඒක ඉල්ලුම අපිට ගන්න පුළුවන් වැඩි හෝ සමාන මොකද at least කියන වචනේ යොදා ගන්න at least කියන අඩු තරමින් 10ක් දෙන්න එකම වෙලා තියෙනවා. එතකොට හදන ප්‍රමාණය 10 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන. අඩු තරමින්නේ නේද? ඒ නිසා B වලින් හදන ප්‍රමාණය 20 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන. කොහොමද තමයි ඒකේ අදාළ පිළිතුර වෙන්නේ. අපි යමු ඊළඟ ගන්නට අපිට ගණන් කීපයක් තව හදන්න වෙනවා මේ ආකෘතිය ගොඩනගීම කියන එක මේක තමයි ඉතාල වැදගත්ම කොටස. ආකෘතිය හරියට ගොඩනගාගත්තේ නැති වුණොත් ඊළඟට තියෙන සියලු පියවරක් වැරදෙනවා. right? ආකෘතිය හරියට ගොඩනගාගත්තේ නැති වුණොත් අනාගත ඉදිරි පියවර සියල්ලම වරදිනවා. ඒ කියන්නේ විසඳුමක් වැරදි. ඒකේ ප්‍රතිඵල අර්ථකථනයක් වැරදි. ඒ නිසායි අපි වැඩි කාලයක් මේ ආකෘති ගොඩනගා ගැනීමට අවධානය යොමු කළ යුත්තේ. මොකද මේක හරියට කලේ නැත්නම් අපි ගන්න විසඳුම වැරදි. විසඳුම කියන එක පිටචර් කැටුවක් නෙමෙයි. ලේසියෙන් විසඳුම හොයන්න පුළුවන්. දැන් පරිගණක ආකාරයට විසඳුම හොයලා මම ඕනනම් ඔයාලට ඒකත් උගන්වන්නම්. Excel භාගයක් කරලා Solver software එකක් තියෙනවා. ඒ හරහා අපිට විසඳුම ඉතාමත් පහසුවෙන් ගන්න පුළුවන්. මැනුවලි මම උගන්වන්නම් කොහොමද මැනුවලි මේ උත්තරයක් හොයාගන්න ඊට පස්සේ කම්පියුටර් බේස් වලට කටට යන්න පුළුවන්. ඔයාලට මේ කම්පියුටර් තියෙනවා නම් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒ නිසා හරි ලේසි. අපවල මේක ඒක කලින් අපි මේ ආකෘතිය ගොඩනගා ගන්න විදිහ හරියට ඉගෙන ගත්තොත් වඩා හොඳයි. ඒක තමයි වඩාත් වැදගත් වෙන්නේ. මේ හරියට ගොඩනගා ගන්න ඕනේ. නැත්නම් හරියට ගොඩනගා ගන්න නැත්නම් අනාගතේ මේක වලටම කරන එක සාමාන්‍ය ඔයාලගේ ජීවිතේත් වැදගත්. ඒක මේ මහන්සියලා උපදෙස් කරන්නේ. අනාගතේ තමන්ගේ සාර්ථක කරගන්න අපි හරියට නිවැරදිව ගොඩනගා ගන්න ඕනම දෙයකට කරලා එහෙමයි. එහෙම නැත්නම් බොහෝ විට අපිට ඒ අපේක්ෂිත අරමුණු වලට යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි යමු ඊළඟ ගන්නට. උදාහරණ ප්‍රායෝගික ප්‍රශ්නයක්. All hens can be bought 350 rupees each. මහලු කිකිලියෙක් රුපියල් 350කට මිලදී ගන්න පුළුවන්. But young ones කියන්නේ තරුණ කිකිලියෙක් 500 each. රුපියල් 500ක්. The all hens lay 4 eggs per week. මහලු කිකිලියෙක් සතේකට විතර 4ක් දානවලු. young hens තරුණ කිකිලියෙක් සතේකට විතර 6ක් දානවා. Each egg being worth 16 rupees. Itu bintang warna tu rupiah 10. Kalau demat, maka seperti gila, nah ini bintang kan di mahal tu taruh tu gimana ya? Bintang ini rupiah 10. The hen cost 4
4 rupees per week to feed. ඒ කිකිලියන්ට ආහාර දීම සඳහා සතයකට රුපියල් 4ක් කිකිලියෙක් වෙනුවෙන් වැය වෙනවා. If a person has only 16,000 to spend on hens, රුපියල් 16,000ක් තියෙනවා නම් මේ කිකිලියන් සඳහා ආයෝජනය කරන්න, how much of each kind should be buy to maximize profit? Assume that he cannot house more than 45 hens. එයාට බැලු 45කට වැඩි කිකිලියන් තියාගන්න ඉඩ ප්‍රමාණය ගැටලුව නිසා. එහෙනම් අරමුණක් පැහැදිලිව දීලා තියෙනවා. කලින්ට මොකද්ද කියන එක ඔයාලට අපරක් කියවලා තේරුම් ගන්න පුළුවන්. මම නැවතත් ඕන පැහැදිලි කරන්න. ඒ අනුව තීරණය කරන්න මොකද්ද තීරණ විශාලේ මොකද්ද අරමුණු සිටේ මොනවාද සංරෝධක. ඒ වගේම මෙතනදී කොහොමද ආකෘතියක් ආසන්නදී ගොඩනගන්නේ. All hens can be bought 350 rupees each. මම නැවත පැහැදිලි කරොත් මහලු කිකිලියෙක් රුපියල් 350කට මිලදී ගන්න පුළුවන්. young ones තරුණ කිකිලියෙක් රුපියල් 500 මිලදී ගන්න පුළුවන්. තරුණ අය ගණන් සාමාන්‍ය නේද? පැහැදිලි. All hens lay 4 eggs. මහලු කිකිලියෙක් සතේකට බිත්තර 4ක් දානවා. young hens තරුණ කිකිලියෙක් බිත්තර 6ක් දානවා. කොහොමද තරුණ අයගේ performance නේද? each egg being worth 16. අවුරු බිත්තර දැම්මත් වෙළඳපොලේ බිත්තරේ වටිනාකම රුපියල් 16 දැන් නම් 20 ගණක් වෙනවා. A hen cost 4 rupees per week to feed. කිකිලියට සතියකට රුපියල් 4ක පිළිවෙලක් යනවා ආහාර ලබා දෙන්න. If a person has only 16,000 to spend on hens, කිකිලිය සතුව මේ කිකිලියන් සදා ආයෝජනය කරන රුපියල් 10,000ක් මුදලක් තියෙනවා නම් how much of each kind should be buy to maximize profit? Assume that he cannot house more than 4. එයාට 45කට වැඩි කිකිලියන් තියාගන්න බැහැ. Formulate LP model. ඒකජ ප්‍රමාණ ආකෘතියක් ගොඩනගන්න කියලා කියන්නේ. මුලින්ම කියන්න මට කොච්චර decisions variable ප්‍රමාණයක් තියෙනවද? දැන් මේකේ තීරණ චල්ලේ කියන එක කියන්න එපා අර කලින් ගණන් වල වගේ මිලදී මේ තීරණ චල්ලෙන් කියන්න එපා නිෂ්පාදනය කළ යුතු ඒකක ප්‍රමාණය කියලා. කලින් අපි මේ දක්වා හදුවේ භාණ්ඩකින් හදන්න ඕන ඒකක ප්‍රමාණය. නිසා මේ ගානේ තොරතුරු අනුවේ ගොඩක් ප්‍රැක්ටිකල් ක්වෙස්චන් එකක්. හිතන්න ඔයාලගේ ගෙවල් ළඟ එහා පැත්තේ ගෙදරක ඉන්නවා කෙනෙක් ආයෝජනයක් කරන්න යන්නේ. ඔයාලා ඔපරේෂන් ඇන්ඩ් රිසර්ච් එහෙම නැත්නම් මැනේජ්මන්ට් සයන්ස් කරනවා කියලා දන්න නිසා ඔයාලා අහනවා මේකට විසඳුමක්. රයිට් මේ ආයෝජනය කරන්න හොඳ ක්‍රමවේදයක්. ඒතර මේ විශේෂ ඉගෙන ගැනීමේ වාසිය තමයි එවැනි ප්‍රශ්නයකට අපිට හොඳම ප්‍රශස්තම විසඳුම ලබා දෙන්න පුළුවන්. මේකේ තීරණය කළ යුතු විචල්යන් කීයද මොනවාද ඒ තීරණ විචල්යන්? අනිත් අය මොනවාද අනිත් මේ විචල්යන් බලන්න කියන විචල්යන් 2ද 3ද 4ද 5ද හැමතිස්සෙම දෙකක් නෙමෙයි විශාල සංඛ්‍යාවක් තියෙන පුළුවන්. ගාන තොරතුරු අනුව තීරණය වෙන්නේ. ඒ විශාලනේ ඔයාලා ගත්තොත් ඒක කොහොම ඩිෆයින් කරන්නේ? ශානිකාමට උත්තරයක් කියලා දෙන අනිත් අය විශාලයන් දෙකක් කියලා කියන කොහොමද ඒක ඩිෆයින් කරන්නේ? ඒකත් වැදගත්. මෙතනදී නිපුණ එවල තියෙනවා මේ number of all hens to be by හොඳයි. මේ වල තියෙන උත්තර නිවැරදි. ඒත් මේක ඩිෆයින් කරන්න ඕන තීරණ විචලන දෙකයි x1 x2 කියලා අපිට ගන්න පුළුවන්. ඇත්තටම දැන් මෙතන මම එහෙම උත්තර දැක්කේ නැහැ. සමහර අය මේක ඩිෆයින් කරනවා මෙන්න මේ විදිහට. x1 කියලා කියන්නේ මහලු කිකිලියක දැමිය යුතු බිත්තර ගන්න. x2 කියලා කියන්නේ තරුණ කිකිලියක දැමිය යුතු බිත්තර ගන්න කියලා. මොන වගේ ඩෙෆිනිෂන්ස් මම දැකලා තියෙනවා. ඒක වැරදි. එහෙම කරොත් කවුරු හරි කෙනෙක් අපිට පුළුවන් ද තීරණය කරන්න කිකිලි දාන බිත්තර ගන්න. ඒක තීරණය කරන්න කිකිලි. right? ඒ නිසා ප්‍රායෝගිකව හිතන්න. නම් උදාහරණ විශේෂයෙන් ගත්තත් එකයි මෙවැනි ගැටලුවකට උත්තර ඉදිරිපත් කරනකොට ප්‍රායෝගිකව හිතන්න. සැබෑ ලෝකයේ තියෙන දේට දාලා තමයි අපි මේ ශිල්ප ක්‍රම යොදා ගන්න.
එතකොට කිකිලියක් දමන බිත්තර සංඛ්‍යාව අපිට තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්න කිකිලි. ඒ නිසා එහෙම නිර්වචනයක් කළොත් තීරණ චලන් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. හරි? එතකොට මෙතන අපි කියන්න ඕන x1 කියලා කියන්නේ all hens විතරක් ගත්තොත් x2 කියන්නේ unhens විතරක් ගත්තොත් ඒකත් වැරදි. මම ඉස්සෙල්ලා කිව්වා x1 කියන්නේ හැමතිස්සෙම තීරණ විචලනකින් ප්‍රකාශ වෙන්නේ ප්‍රමාණාත්මක වටිනාකමක්. ප්‍රමාණාත්මක අගයක්. ඒ නිසා x1 කියන එක කියන්න ඕන මහලු කිකිලියන්ගෙන් මිලදී ගත යුතු ප්‍රමාණය. එහෙම නැත්නම් මහලු කිකිලියෝ කියලා විතරක් කියන්න බෑ. මිලදී ගත යුතු ප්‍රමාණය. තරුණ කිකිලියන්ගෙන් මිලදී ගත යුතු ප්‍රමාණය. අන්නේ විදිහට ඩිෆයින් වෙන්න ඕන. තීරණ විචලන දෙකයි මම නමත කියන්නේ x1 සමානයි number of all hens to be born, x2 equal number of young hens to be born. ඉංග්‍රීසියෙන් කිව්වොත් මහලු කිකිලියන්ගෙන් මිලදී ගත යුතු ප්‍රමාණය තරුණ කිකිලියන්ගෙන් මිලදී ගත යුතු ප්‍රමාණය. යම් කෙනෙක් අර ඉස්සෙල්ලා මම කියු විදිහට දැමිය යුතු බිත්තර සංඛ්‍යාව කියලා ලියලා තියෙනවා නම් ඒක වැරදි. ඒක අපිට තීරණය කරන්න බෑ ප්‍රායෝගිකව හිතන්න. නයි? එහෙනම් අරමුණු සිතට අපි යමු. මම හදන්න අරමුණු සිතේ හදලා එවන්න බලන්න. minimize the maximize කියලා බලලා මොකක්ද අරමුණ කියලා හඳුනගෙන නිදාන කියලා තියෙනවා. කොහොමද අරමුණු සිතේ ගොඩනගන්නේ? මොකක්ද අරමුණ ඉස්සෙල්ලා තීරණය කරන්න maximize minimize කියලා? What is the objective? Either maximization or minimization. මොකක්ද අරමුණ වෙන්නේ? That's correct. The objective should be the maximize. I got the answer. Maximize z equal 4x1 plus 6x2. That's wrong, I think. That's the objective should be that maximization is correct. Objective का उपरिम किරීමක් තමයි. නමුත් මොකද්ද මේ 4යි x එක 4 කියන්නේ මොකද්ද? 6 කියන්නේ මොකද්ද? මම හිතන්නේ 4 කියලා මෙතන අරන් තියෙන්නේ සතියකට දමන බිත්තර ප්‍රමාණය. වැඩි කරලා තියෙනවා x1 කියන්නේ මිලදී ගන්න ඕන කිකිලියන් සංඛ්‍යාවෙන්. ඒතකොට 4යි x1 කියන එක අදහස තමයි මේ කෙනෙක් හදලා තියෙන උත්තරේ මම කතා කරන්නේ. 4යි x1 කියලා ගත්තොත් ඒක වැරදි කියන්නේ හේතුව තමයි 4 කියන්නේ මහලු කිකිලියක සතියකට දමන බිත්තර ප්‍රමාණය. x1 කියන්නේ මිලදී ගන්න මහලු කිකිලියන් සංඛ්‍යාව. බිත්තර කිකිලියන්ගෙන් වැඩි කරාම එනවා මුළු බිත්තර සංඛ්‍යාව. වෙනවනේ කිකිලිය බිත්තර වෙන විදිය නේද? 4 වැඩි කිරීම x1 කියන්නේ මුළු බිත්තර සංඛ්‍යාව කාගෙන්ද මහලු කිකිලියන්ගෙන් ලැබෙන. ඒකට එකතු කරලා තියෙනවා තරුණ කිකිලියක සතියකට 6ක් දානවා වැඩි කරනවා තරුණ කිකිලියන් මිලදී ගන්න ප්‍රමාණය x2 වලින්. ඒකෙන් කියන්නේ තරුණ කිකිලියන්ගෙන් සතියකට ලැබෙන මුළු බිත්තර ප්‍රමාණය. දෙකම එකතු කරගත්තාම මැක්සිමයිස් එක කියන්නේ මුළු බිත්තර සංඛ්‍යාව උපරිම කිරීම. නමුත් උපරිම කරන්නේ බිත්තර සංඛ්‍යාව නෙමෙයි ඇත්තටම මේ ගණනය කිරීමත් යම් ප්‍රමාණයකට ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එක හදන්න උපකාර වෙනවා. නමුත් මේක වැරදි. මොකද ඔයාලා ඩිෆයින් කරලා බලුවොත් මම යෝජනා කරනවා හැමතිස්සෙම අරමුණු සිතේ වේවා සංරෝධක වේවා ඩෙවලොප් කරාට පස්සේ තනියම ඩිෆයින් කරන්න. ඩිෆයින් කරනකොට x1 x2 කියන විචල්‍ය අදහස් අපි මුලින්ම ලියලා තියෙනවා. ඒක ගන්න. අපි යොදා ගන්න ෆිගර්ස් සංඛ්‍යා අගයන් වල අදහස ගන්න දීලා තියෙනවා. ඒකට තමයි ඩිටර්මිනිස්ටික් පැරාමීටර්ස් කියලා කියන්නේ. તો මෙතන 4 කියලා කියන්නේ සතේකට දමන බිත්තර ප්‍රමාණය. අන්න ඒ අදහසක් ගන්න. දෙක එකට කම්බයින් කරන්න. එතකොට ඔයාලට තේරෙනවා මේ ඔයාලා හදලා තියෙන ෆන්ක්ෂන් එක හරියද වැරදිද කියලා. ඒතර මෙතන මෙයා උපරිම කරලා තියෙන්නේ maximize it equal 4x1 plus 6x2 කියලා කියන්නේ සතේකට දැමිය යුතු බිත්තර ප්‍රමාණය උපරිම කළා තියෙන්නේ. ඒක අපිට උපරිම කරන්න බෑ. සතේකට දාන බිත්තර සංඛ්‍යාව අපි කොහොමද මේවා කරන්නේ? ඒ නිසා උපරිම කරන්න ඕන මොකක්ද කියලා ප්‍රායෝගිකව හිතන්න. අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි තීරණය කරන්න ඕන මොකක්ද ඒ වගේම උපරිම කරන්න ඕන මොකක්ද කියන එක ප්‍රායෝගිකව හිතන්න. එහෙනම් කොහොමද දෙන්න ඕන අරමුණ සිතේ? නැවත බලන්න. උපරිම කරන්නේ මොකක්ද? උපරිම කිරීම හරිය. මේ ගානම කියලා තියෙනවානේ kind how much each should be buy to maximize the profit. ගානම කියනවා එකෙක් වර්ගයෙන් මිලදී ගත යුතු ප්‍රමාණය උපරිම තීරණය කරන්න කියලා කියනවා. මොකටද? ලාභය උපරිම කිරීම සඳහා. උපරිම කරන්නේ ලාභය profit එක.
කෙනෙක් හදලා දෙනවා maximize it 350x1 plus 500x2 අයිමත් කරදෙන්නේ කලින් එක නම ජයවර්ධන නේද ජයවර්ධන ඒක අයිමත් කරදී ඇයි අපි එහෙම කිව්වේ maximize is it 350 කියන්නේ මොකද්ද මහලු කික්ලේගේ පිළිවෙල වැඩි කරනවා මුළු කික්ලයන් සංඛ්‍යාවෙන් ඒකට එනවා මුළු කික්ලයන් සඳහාම පිළිවෙල මහලු කික්ලයන් සඳහා 500x2 කියන්නේ තරුණු කික්ලයන් සඳහා පිළිවෙල එහෙනම් මෙයා උපරිම කරන්නේ මුළු පිළිවෙල අපි පිළිවෙල උපරිම කරන්නේ නැහැ අන්න ඒක මම ඒක ඩිෆයින් කරලා බැලුවොත් වැරදි කියලා තමන්ටම තේරෙනවා ඊළඟට තවත් කෙනෙක් කියලා තියෙනවා උඩින් ශානි කරලා තියෙනවා 16x1 plus 16x2 කියලා 16 කියන්නේ බිත්තරයක මිලනේ බිත්තරයක මිල වැඩි කරන්නේ මොකෙන්ද x1 කියලා කික්ලියන් සංඛ්‍යාවෙන් ඒකේ තේරුමක් කඩේට ගිහිල්ලා බිත්තරයක් ගන්න රුපියල් 16යි අපි කික්ලියන් සංඛ්‍යාව වැඩි කරන්නේ නැහැනේ නේද ආදායම හොයනකොට අපි කික්ලියන් සංඛ්‍යාව වැඩි කරලා හරියන්නේ නැහැ x1 කියන්නේ මහලු කික්ලියන් සංඛ්‍යාව x2 කියන්නේ තරුණ කික්ලියන් සංඛ්‍යාව ඊළඟට සමහර අයගේ නිවැරදි උත්තර දෙනවා මම කොහොම කියන්නේ නැහැ වැරදි අඩුපාඩු කීපයක් පෙන්වා දෙන්න තමයි මම ඒක ගත්තේ අපි එහෙනම් බලමු කොහොමද ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එක නිවැරදිව ඩෙවලොප් කරන්නේ මෙතනදී උපරිම කරන්න ඕන මතක තියාගන්න ලාභය එහෙනම් අපි ලාභය ගණනය කරන්න ඕන කොහොමද ලාභය ගණනය කරන්නේ බලමු හදන්න ලාභය අපි ගණනය කරන්න ඕන තියෙන දීලා තියෙන තොරතුරුත් එක්ක ඒක උපරිම කිරීම maximize is it equal බිත්තරයක් වෙල්ලපොලේ මිල රුපියල් 16 කවුද දැම්මත් බිත්තරයක මිල රුපියල් 16 මේ ගානේ අර කලින් ගණන් වල වගේ ලාභය කෙලින්ම දීලා නැහැ ලාභය හොයාගන්න ඕන අපි ලාභය හොයාගන්නේ ආදායමෙන් වියදම අඩු කරන්න නේද ලාභය හොයාගන්නකොට ආයිසලා අපි ආදායම හොයාගමු බිත්තරයක රුපියල් 16යි බිත්තර ප්‍රමාණයෙන් වැඩි කරන්න මහලු කික්ලියන් සතර බිත්තර 4ක් දාන්න ඒක මහලු කික්ලියන් මිලදී ගන්නවා x1 ප්‍රමාණය 4x1 කියලා කියන්නේ මහලු කික්ලියන්ගෙන් ලැබෙන මුළු බිත්තර සංඛ්‍යාව ඒකට එකතු කරනවා තරුණ කික්ලියන්ගෙන් ලැබෙන මුළු බිත්තර සංඛ්‍යාව සතයකට 6ක් දානවා ඒ වගේ කික්ලියෝ x2 ප්‍රමාණයක් මිලදී ගන්නවා එහෙනම් 4යි x1 දාන 6යි x2 කියලා කියන්නේ කික්ලියෝ සංඛ්‍යාව නෙමෙයි 4න් වැඩි කරාම ඒක බිත්තර බවට පරිවර්තනය වෙලා තියෙනවා ඒ නිසා 4x1 කියන්නේ මහලු කික්ලියන්ගෙන් ලැබෙන මුළු බිත්තර සංඛ්‍යාව 6x2 කියලා කියන්නේ තරුණ කික්ලියන්ගෙන් ලැබෙන මුළු බිත්තර සංඛ්‍යාව මුළු බිත්තර සංඛ්‍යාව වැඩි කරන්නේ 16 සත්‍යයක ආදායම අපිට ලැබෙනවා කියලා. හැබැයි මේකෙන් අපි වියදමක් අඩු කරන්න ඕනේ. කික්ලියකට ෆීඩින් කොස්ට් එක ආහාර සඳහා සතික රුපියල් 4ක් යන එක්කෙනෙකුට අපි වැඩි කරන ඕන මුළු කික්ලියන් සංඛ්‍යාව. ඒතකොට කික්ලියන් සංඛ්‍යාව ගන්න x1 ගන්න x2 මේක අපිට සිම්ප්ලිෆයි කරගන්න පුළුවන්. ඔහොම තිබ්බත් වැරදි නෑ. මේක විසඳ ගන්න පුළුවන්. එතකොට 16න් 4x1 වැඩි කරලා 16න් 6x2 වැඩි කරලා 4x1 අඩු කරනවා 4x2 අඩු කරපුවාම මෙතන උත්තරේ ගන්න පුළුවන්. කීයද කියන එක මම හදලා තියෙන අපේ දෙන්න යමු. මම හිතන්නේ පිළිතුරු ගොඩක් ලැබුණා. නිවැරදි උත්තර 60 92 කියලා තමයි එන්නේ. සිදුවාට පස්සේ ඒ අනුව අපි බලමු අරමුණු සිතේ කොහොමද කියලා. ආන්සර් එක number of old hens to be bought විදිකතු මහලු කික්ලියන් සංඛ්‍යාව number of young hens to be bought එතන ලියන්න එපා සතියකට කියලා. පිළිවෙල සතිය දාන ගන්න නැහැනේ. number of young hens to be bought විදිකතු තරුණ කික්ලියන් සංඛ්‍යාව අරමුණු සිතේ maximize is 16 into 4x1 plus 6x2 sales revenue එක minus 4x1 plus x2 I can have a feed cost එක deduct කරන්න ඕන then you can say 60x1 plus 92x2 total profit එක subject to මේකේ අපි constants ගැන කතා කරන්න ඕන මේ පුද්ගලයා සතු තියෙන 16000 only for the invest මේකට ආයෝජනය කරන 10000යි තියෙන්නේ මේ පුද්ගලයා ඒ නිසා අපි ඒකට සම්බෝධකයක් මුලින් ගොඩනගා ගන්න ඕනේ ඒක තමයි එක කික්ලියකට රුපියල් 350ක් වෙනවා තරුණ මහලු කික්ලියකට ඒ නිසා ඒක වැඩි කරන එක්සන් ප්‍රමාණය මහලු කික්ලියන්ස් දාන මුළු වියදම එනවා
ඊට පස්සේ එකතු කරනවා කරුණු කීලෙන් 500 මිලදී ගන්න කරුණු කීලෙන් සංඛ්‍යාවෙන් ඒතර මුළු වියදම වෙනවා මුළු ඒ දෙකේම එකතුව ටෝටල් කොස්ට් එක අඩු හෝ සමාන වෙනවද 16000ට ඒ පුද්ගලයා සතු රුපියල් 16000යි තියෙන ආයෝජනයේ සඳහා ඒකට අපි කියන්නේ බජට් කන්ස්ට්‍රේන්ට් කියලා අයවැය සීමාව ඊළඟ තවත් ගාන සංරෝධකයක් කියන මේ පුද්ගලයාට එක නැත්නම් තියා ගන්න පුළුවන් මුළු කික්ලයන් සංඛ්‍යාව 45කට වඩා වැඩි වෙන්න බෑ කියලා කියනවා ඒ නිසා තරුණ අයගේ මිලදී ගන්න ප්‍රමාණය මහලු අයගේ මිලදී ගන්න ප්‍රමාණය දෙක එකතුව මුළු මිලදී ගන්න මුළු ප්‍රමාණය 45 හෝ ඊට වඩා අඩු හෝ සමාන වෙනවා ඒක අපි කියනවා ධාර්තා සංරෝධකය ධාර්තා කැපැසිටි කන්ස්ට්‍රේන්ට් අවසානයේ අපි අසුළු විචලනයේ සීමාව ගොඩනගා ගන්න ඕන මිලදී ගන්නා කිකිලයන් සංඛ්‍යාව බිඳුව හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන මොකද අපිට ඍණ දෙකක් මිලදී ගන්න බෑ මිලදී ගන්න නැත්නම් බිඳුවයි මිලදී ගන්නවා නම් අනිවාර්යෙන් ප්ලස් වැලියු එකක් වෙන්න මොන විදිහට තමයි අපි අවසාන මොඩල් එක ඩෙවලොප් වෙන්නේ මේක හරිය ලේසි එච්චර අමාරු නැහැ මේකදී මේ විමසීමක් කරලා තියෙනවා ඇත්තටම මේ ලෙක්චර් එකෙන් පස්සේ මේ සියලුම වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා ඔයාලට කීපතාවක් වුණත් පස්සේ බලන්න පුළුවන් මේ උත්තරත් එක්ක ඇත්තටම මම පළවෙනි වතාව ඔයාලට දීලා තියෙන ස්ලයිඩ්ස් වල උත්තර දාලා නැහැ මොකද ඔයාලා ඒවා හදන්න දැන් ඔයාලට ඒ ගණන් ටික අරගෙන ගෙදරදී හදන්න පුළුවන් ඊට පස්සේ මගේ උත්තරත් එක්ක බලන්න මොනවා හරි ගැටලු තියෙනවා නම් කතා කරන්න පුළුවන් මම කැමතියි මයික් ඒක ඕන් කරලා ඔයාලට කතා කරන්න අවස්ථාව දෙන්න නමුත් දැන් මම MBA ක්ලාස් එකේ ඇත්තටම ලෙක්චර් එක කරනකොට ඒ අවස්ථාව දෙනවා ස්ටුඩන්ට්ස්ලාට ඒ අවශ්‍ය දේ වෙලාවට කතා කරනවා නමුත් මෙතනදී සමහර අය මිස්යූස් කරන නිසා තමයි මම මේක මියුට් කරේ නමුත් ඔයාලට කතා කරලා ප්‍රශ්න අහන්න පුළුවන් නම් ඒක හොඳයි කියලා මම හිතනවා chat කරනවට වඩා හැමෝටම ටයිම් දෙන්න chat කරන්න අවශ්‍ය නිසා හොඳයි අපි යමු තවත් ගානකට 10ට මම බ්‍රේක් එකක් දෙන්නම් ඒ කාලෙක 6 වෙනි ගානට මේක මම කලින් සඳහන් කළා මේ විශේෂත්වය තමයි අපිට වාණිජ්‍ය කළමනාකරණයේ ශාස්ත්‍රය විතරක් නෙමෙයි ඕනම ශාස්ත්‍රයක තීරණයක් දාගන්න පුළුවන්. නමුත් මම මේ විෂයට අදාළ කරුණු ඔයාලට ඉගෙනීම කරන්නේ කළමනාකරණ හා වාණිජ්‍ය ශාස්ත්‍රයේ පදනම් කරගෙන. එතකොට කළමනාකරණ හා වාණිජ්‍යයට අදාළව අපි දන්නවා ව්‍යාපාරික ශිත තියෙනවා. මූල්‍ය ශිතේ තියෙනවා, අලෙවිකරණ ශිතේ තියෙනවා, ෆයිනෑන්ස්, මාකටිං, ඔපරේෂන් ඊළඟට HRM ඔය විදිහට එතකොට මෙතනදී මේ ගාන මම විශේෂම ආදානය කරන්නේ මාකටිං වලට දාලා ඇඩ්වර්ටයිසිංగ్ කැම්පේන් එකකට දාලා අපි කියලා බලමු a company advertise its weekly sales in newspaper television and radio සමාගම තමන්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා මාධ්‍ය තුනක් භාවිත කරනවා පුවත්පත් රූපවාහිනිය සහ ගුවන් විදුලි යන්ත්‍රය Each rupee spent in advertising in newspaper is estimated to reach an exposure 12 buying customers. පුවත්පතක දැන්වීමක් පළ කිරීම සඳහා වැය කරන සෑම රුපියලකින්ම පාරිභෝගික 12ක් සමාගම වටා එකතු වෙනවා. Reach an exposure 12 buying customers. Each rupee in television reaches an exposure 15 buying customers. රූපවාහිනියක පළ කරන දැන්වීමක් සඳහා වැය කරන සෑම රුපියලකින්ම 10 දෙනෙක් එකතු වෙනවා. The company has an agreement with radio එකකින් 15 දෙනෙක් එකතු වෙනවා. And each rupee in radio reaches an exposure 10 buying customers. ගුවන් විදුලියේ පළ කරන දැන්වීමකින් 10 දෙනෙක් එකතු වෙනවා. අපිට පේනවා වැඩිපුරම ඉන්නේ රූපවාහිනිය බලන්නේ 15 දෙනෙක් එකතු වෙන එක දැන් රුපියලක වැය කරන රුපියලක අදාළව ගුවන් විදුලියේ 10 දෙනෙක් එකතු වෙනවා ඊළඟට මේමගේ අපිට කියලා තියෙනවා රේඩියෝ එකේ එකතු වෙනවා 10 දෙනෙක් පුවත්පත් වල 12 දෙනෙක් The company has an agreement with all three media services according to which it will spend not less than 20% of its total money actually expended in each medium මේක කියලා තියෙනවා සමාගම මේ මාධ්‍ය ආයතනත් එක්ක ඇග්‍රීමන්ට් එකකට එකඟතාවයකට ගිවිසුමකට එළඹලා තියෙනවලු ගිවිසුමකට එළඹලා තියෙනවලු මට නෑ then මේ ඇග්‍රීමන්ට් එක එළඹලා තියෙනවලු සෑම මාධ්‍යයකම පළ කරන
දැන්වීම් ප්‍රමාණයට අදාළ මුළු මුදලින් 20%කට වඩා වැඩි ප්‍රමාණයක් යොදවන්න. මම නැවත කියන්න. The company has an agreement with all three media services according to which it will spend not less than 20%. 20%කට වඩා අඩු නොවන ආයෝජනයක් කරන්න නැත්නම් මුදල් වැය කරන්න සෑම මාධ්‍යයකම ඒ total